හරි. කට්ටිය එනකන් එහෙනම් අපි වැඩ පටන් ගමු. මේ අපි පටන් ගත්තේ ඇතරම අපේ මාතෘකාව ද්‍රව්‍ය මූල ධර්ම කියන කොටස. ද්‍රව්‍ය මූල ධර්ම මේ කොටසින් තමයි වැඩ පටන් ගත්තේ. එතකොට අපි කතා කරගෙන ආවා ද්‍රව්‍ය මූල ධර්ම කියලා කියන්නේ ද්‍රව්‍ය විඥාන කියන වචනෙන් තමයි විඥාන කියන වචනෙන් තමයි ආයුර්වේදය අපිට එන්නේ. එතකොට විඥාන කියලා කියන්නේ සයන්ස් විද්‍යාව කියන එක නූතන මතයට ගත්තොත් එහෙම. එතකොට මේ තමයි කොස්මැටොලොජි කියන මාතෘකාවේ තියෙන ප්‍රධානම වැදගත්ම හොඳම අංගය. මේකෙන් අපි ඉගෙන ගන්නේ බෙහෙත් හදන්න, බෙහෙත් අලුතෙන් නිර්මාණය කරන්න, අලුත් දේවල් කරන්න, අපේ ක්ලයන්ට් කෙනෙකුට අදාළව විශේෂ වට්ටෝරු හදන්න, මේ වගේ දේවල් අපි ඉගෙන ගන්නේ ද්‍රව්‍ය මූල ධර්ම, ද්‍රව්‍ය විඥාන කියන මාතෘකාවෙන්. දැනට ඔයාලගේ ස්ටුඩන්ට් account එකට මම අප්ඩේට් කරලා තියෙනවා ද්‍රව්‍ය මූල ධර්ම කියලා පොතක්. එතකොට මේ පොතේ මම මේ උගන්වන ගොඩාක් ඒවා තියෙනවා. වෛද්‍යවරු සහ මමත් පෞද්ගලිකව මමත් ලංකාවේ ඔය කොළඹ කැම්පස් එකේ නැත්නම් වික්‍රමාරච්චි එකේ ඇතුළු ලංකාවේ ආයුර්වේද විශ්වවිද්‍යාලවල සියලු දෙනාමත් පොදුවේ ප්‍රයෝජනයට ගන්න තනි පොත. ඔබටත් දාලා තියෙනවා. ඔය පොත ඇත්තටම උගන්වන්නේ වෛද්‍යවරුන්ට. ඔබටත් උගන්වනවා. මේ දවස්වලදී මට සෑහෙන ප්‍රශ්නක් තියෙනවා මේ ඔය වෛද්‍යවරුන්ට උගන්වන ඒවා ඔබට උගන්වනවා කියලා. ඒකට කමක් නැහැ. අපි ඒකට ගමු. අන්තිමට ඔයගොල්ලෝ වෛද්‍යවරු වෙලා නැතර වෙයි. ඒක තමයි මගේ සතුට. හරි. ඔන්න එහෙනම් අපි වැඩ පටන් ගන්නවා. එතකොට පටන් ගන්න කලින් මේ කලින් අහපු ප්‍රශ්න දෙකක් තියෙනවා. මේ ප්‍රශ්න දෙකට මම උත්තර දීලා ඉන්නම්. මගෙන් ඇහුවා සංශෝධන සහ සංශමන කියන වචන දෙකේ තේරුම තව ටිකක් කියන්න කියලා. සරලවම ගත්තොත් එහෙම සංශෝධන කියලා කියන්නේ මේක පැති දෙකක් තියෙනවා. පැති දෙකක් තියෙනවා. මොකද මේ ආයුර්වේදයේ මේක ශෝධන කියන අර්ථයෙන් ගන්නවා. සැකසීම් අර්ථෙනුත් ගන්නවා. සැකසීම් අර්ථෙනුත් ගන්නවා. එතකොට ද්‍රව්‍ය මූල ධර්ම ගොඩේ ඔබට මේ ශෝධන කියන කොටසයි සැකසීම් කියන කොටසයි දෙකම කතා කරනවා. ශෝධන කියලා කියන්නේ හොදනවා කියන. හොදනවා. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම දැන් අපේ කට්ටිය හොඳ හැටි කනවනේ ඔය කොත්තු, ෆ්‍රයිඩ් රයිස් එහෙම જાති ගොඩාක් කනවනේ. එහෙම කන අයට මේ පහුදාට කරන්න වැඩක් තියෙනවා. ඒ තමයි අරලු ගෙඩියක් අරගෙන තලලා කලින් දවසේ රැය කරන්න ඕනේ. අරලු ගෙඩියක් අරගෙන ඒක තලලා මිටියකින් ඒක ඇල්ලතර වීදුරුවකට දාලා රැයක් වහලා තියලා උදේට පෙරලා බිව්වනම් අර මේ අපේ ආමාශයේ තියෙන ගොඩක් දේවල් ওই තෙල් ಜಾති අනම්මනම් ලටපට ಜಾති හේදිලා යනවා. මොකද අරලු කියන්නේ සබන් වගේ. ශෝධනය කරන්න හොඳ හැකියාවක් එයාට දෙනවා. ඒ කියන්නේ අරලු තව දේවල් වලට අපි විරේක වලට එහෙම පාවිච්චි කරන්න එකෙන්දනේ. එතකොට මේක සංශෝධන කියන එකේ ප්‍රධාන අර්ථය තමයි සැකසීම. සැකසීම කියන්නේ මෙහෙමයි. දැන් උදාහරණයකට මම බොහොම පොඩි කෙනෙක්, කෙට්ටුයි පොඩි එහෙම කෙනෙක්. එතකොට මට මේ ටිකක් මහත් වෙන්න ඕන නම් නේද? මං සංශෝධන කියන කොටසෙන් යන්න ඕන. එහෙම නැත්නම් අපි හිතමු කෙනෙක්ගේ මේ අතේ තෙල් අත බර වැඩි නේද? අත මහත් වෙලා වැඩි. එයාට අඩු කරගන්න ඕන. අඩු කරගන්න ඕන නම් සංශෝධන කියන කොටසෙන් යන්න ඕන. ඒ කියන්නේ નિયમિત తත්වය බිඳුවයි නම් අඩු වුණත් වැඩි වුණත් දෙකම නේද? වාතයේ අඩු වුණත් වාතයේ වැඩි වුණත්, පිත අඩු වුණත් වැඩි වුණත්, තෙල් අඩු වුණත් වැඩි වුණත් මේ දෙකම හරි ගස්සන්න නම් සංශෝධන කියන කොටස පාවිච්චි කරන්න ඕනේ. එතකොට මේකට දාලා ද්‍රව්‍ය ටිකක් ඔබට ඉස්සරහට තියෙනවා. අපි ඒව ගැන කතා කරමු. සංශමන කියන කොටස වැදගත්. ඒක වෙනස් එකක්. සංශමන කියන කොටසෙදි වෙන්නේ හරියටම ගත්තොත් එහෙම වාත පිත කප තුනම වාත පිත කප මේ තුනම අඩු කරනවා. මේ තුනම අඩු කරනවා කියනකට වැඩිය සමනය කරනවා.
තුනම සමනය කරනවා. තුනම අපි කියන්නේ සමනය කරනවා කියන එකට දන්න සිංහලෙන් කිව්වොත් එහෙම බැලන්ස් කරනවා. මඩයි නේද? එතකොට සංශමන කියලා කියන්නේ වාතය පිත කප තුනම සමනය කරන ද්‍රව්‍ය. උදාහරණයකට කවුරු හරි කෙනෙක් ලෙඩ වුණා. අපි හිතමු සති දෙකක් විතර ලෙඩ වෙලා හිටියා කියලා. ලෙඩ වෙලා හිටපු කෙනෙකුට ඊට පස්සේ කෑම බීම පටන් ගන්නකොට දෙන දේවල් තමයි සමනයට සංසමන ද්‍රව්‍ය. සංසමන ද්‍රව්‍ය. තව පැත්තකින් අපි හිතමු උණක් හැදෙනවා කියලා. උණක් හැදුනහම උණක් හරියටම හොඳ වෙන්න දවස් 12ක් යනවා. ඒ කියන්නේ පළවෙනි දවස් දෙකේ උණේ පූර්ව ලක්ෂණ එනවා. 3 4 5 උණ ගන්නවා. පහින් පස්සේ උණ හොඳයි. ඊට පස්සේ අපි බෙහෙත් කරන්නෙත් නැහැ. හැබැයි ඊට පස්සෙත් උණ තියෙනවා ඇඟේ. දවස් 12ක් යනකම් තියෙනවා. පහින් පස්සේ ආයේ කාලයකට නේන නම් මේ සංසමන කියන කොටස පාවිච්චි කරන්න ඕනේ. මීට දාලා ඖෂධ ටික පාවිච්චි කරොත් තමයි අපිට ඉස්සරහට යන්න පුළුවන්. එතකොට වාතය පිත කප තුනම සමනය කරනවා නම් යම් ද්‍රව්‍යයකින් අපි ඒකට කියනවා සංසමන ද්‍රව්‍ය. උදාහරණයකට අපි ගත්තොත් එහෙම තල තෙල්. තල තෙල්. ගිතෙල්. තල තෙල්, ගිතෙල්, මී පැණි. නේද? තල තෙල් ගිතෙල් මී පැණි වගේ જાති. අපිට ඔය මේ අපි එකට කියන්නේ සංසමන ද්‍රව්‍ය. සංසමන ද්‍රව්‍ය විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන්. මීට අමතරව ආයුර්වේදයේ තව විශේෂ එකක් තියෙනවා රසකින්ද කියලා. රසකින්ද. රසකින්ද. නේද? රසකින්ද අපිට පාවිච්චි කරන්න පුළුවන් සංසමන ද්‍රව්‍යයක් විදිහට. ඒතර මේවෙන් කරන්නේ සමනය කිරීම. ඔබට ඕනනම් මේ මම නිකන් දල වශයෙන් අදහසක් කියන්න. ඔබ ළඟට එනවා S2 රතු වෙච්ච කෙනෙක්. නේද? ඔබට ඕනනම් ආරම්භයක් විතර මේ සමන ද්‍රව්‍යයක් දීලා බලන්න පුළුවන්. ඒ කියන්නේ gedara පාවිච්චියේදී ගිතෙල් නේද? තල තෙල් වැඩි කරන්න කියන්න පුළුවන් නම් උදාහරණයකට ඔය කෑමට බීමට යොදා ගන්න පොල් තෙල් වෙනුව පොල් තෙල් නෙමෙයි. පොල් තෙල් නම් හොඳයි. නේද? පාම් තෙල් හරි එහෙම නැත්නම් ඔය මේ අපි පාවිච්චි කරන සාමාන්‍ය තෙල් වෙනුවට තල් තෙල් පාවිච්චි කරන්න පුළුවන් නම් ඉතා හොඳයි. සමන ද්‍රව්‍ය. ගිතෙල් පාවිච්චි කරන්න පුළුවන් නම් very good. මොකද මේ ගිතෙල් පාවිච්චි කරන්නේ නැත්තේ ලංකාවේ ඉස්සර ඔය මේ ලංකාවේ පොළොන්නරු යුගයේ වෙනකන් පරාක්‍රම බාහු රජුගේ කාලේ වෙනකන් ලංකාවේ පාවිච්චි කරේ ගිතෙල්. පොල් තෙල් පාවිච්චි කරේ නැහැ. පරාක්‍රම බාහු රජුගෙන් පස්සේ ඔය මේ පොල් තෙල් වල නෙමෙයි ගිතෙල් වල හිඟයක් ආවා. මොකද ඔය රාජධානි මාරු වෙනවා, යුද්ධ කරනවා. පරාක්‍රම බාහු රජුත් යුද්ධ කරන්න හරි රුසියානේ නේද? ඉන්දියාවත් ආක්‍රමණය කරන්නේ. එතකොට ඒ කාලේ මේ අඩුවක් තිබුණා අඩුවක් ගිතෙල් වල. ඒ නිසා තමයි ඒකට විකල්පයක් විදිහට ওই පරාක්‍රම බාහු රජුරෝ තමයි පොල් තෙල් යෝජනා කරන්නේ මිනිස්සුන්ට හොඳයි කියලා. මතක කෙනෙක් නේද? ඒතකොට ඒ හින්දා පොළොන්නරු යුගයෙන් පස්සේ අපේ ලංකාවේ කට්ටිය ගිතෙල් පැත්තක තියලා පොල් තෙල් වලට හුරු වුණා. ඒකෙන් ඉතින් කාටවත් හානියක් නන්නේ. හැබැයි දැන් ඉන්දියාවේ ගත්තොත් එහෙම ඉන්දියාවේ අදටත් ගිතෙල් සෑහෙන පාවිච්චි කරනවා. ඔය මේ මාළු පෙනි වෙනුවට මේ කෑම බීම ගද්දි ගිතෙල් විතරක් පාවිච්චි කරන අපි ටිකක් අකමැතියි. මොකද ඒකේ අමුතු නිකන් ස්මෙල් එකක් අමුතු ගඳක් සුවඳක් නිකන් මොකක්ද එකක් තියෙනවා ගිතෙල් වල. ඒ හින්දා තමයි අපි පාවිච්චි කරන්නේ නැත්තේ. පුළුවන් නම් හුරු වෙන්න ගෙදර. ඉතා හොඳයි. ඒ වගේම තමයි මේ ගිතෙල් ටිකක් රත් වුනහම ඔය මේ අමුතු ගඳ සුවඳ නැති වෙලා යනවා. ඒ නිසා try කරලා බලන්න මේ ඉතා හොඳයි. එතකොට මේක තමයි මේ සංශෝධන සංසමන කියන කොටස් දෙකේ වෙනස. ඊට පස්සේ පෑන හරියන්නේ වගේ. තප්පරයක් ඉන්න මම පෑන මාරු කරන්නම් නේ. මොහොමින්ද? හරි. අපේ කට්ටියත් නෑ මේ අපේ ඩෙලිසි එහෙමත් නෑ. මොකද දන්නේ මොනවා හරි මේ
කට්ටියට මේ ලොග් වෙන්න එහෙම ප්‍රශ්න තිබ්බේ නෑ නේද? ක්ලාස් එකට. නැතුවද මට මෙසේජ් එකක් දාලත් නෑ. කමන්නේ අපි කරගෙන යමු. හරි. එතකොට අපි අද කතා කරනවා මේ පාඩමේ මෙතනින් ඉදිරියට ටික. එතකොට ඉදිරිය ටික කතා කරද්දී අපිට ඕනි වෙනවා මේ විශේෂයෙන්ම මේ ද්‍රව්‍ය මූල ධර්ම වල විශේෂ කොටස් ටිකක් කතා කරන්න. දැන් අපි ගිය සතියේ කතා කරා ಗುಣ කර්ම ගැන කතා කරලා අපි නතර කරා. අද අපි එතනින් එහාට යන්නේ. ඊට පස්සේ ද්‍රව්‍ය කියන කොටසේ අපිට තියෙනවා සංස්කරණ විධි. සංස්කරණ විධි. සංස්කරණ විධි කියලා කොටසක් තියෙනවා අපිට කතා කරන්න. සංස්කරණ විධි කියලා කියන්නේ හරියටම ගත්තොත් එහෙම ද්‍රව්‍යයක් ඒ තියෙන විදිහටම පාවිච්චි කරන්නේ නැතුව අපි යම් යම් වෙනස්කම් කරනවා නම් ඒකට අපි සංස්කරණය කියලා කියනවා. වෙනස්කම් කරනවා නම් උදාහරණයකට දැන් ගහක තියෙන ද්‍රව්‍යයක් අපි බෙහෙතක් විදිහට පාවිච්චි කරන්නේ යම් යම් දේවල් කරලා. උදාහරණයකට අපි කසාය හදලා එහෙම නැත්නම් තම්බලා මොනවා හරි කරන ක්‍රම ටිකක් තියෙනවානේ. ඒවට අපි කියනවා සංස්කරණ විධි කියලා. ආයුර්වේදයේ හිම සංස්කරණ විධි ටිකක් තියෙනවා. මේ ආයුර්වේදයේ ඇතුළු පෙරදිග ශාස්ත්‍රවල ඉස්සර ඉඳන්ම පාවිච්චි කරපු හිම සංස්කරණ විධි ටිකක් තියෙනවා. ඒ ටික දැන් අපි උදාහරණ විදිහට ගත්තොත් එහෙම අපි හිතමු කෂාය කියලා සංස්කරණ විදියක් තියෙනවා. කසාය කියලා කියන්නේ යම් කිසි ද්‍රව්‍යයක් ගුණ ටික එළියට ගන්න පාවිච්චි කරන එක ක්‍රමයක්. කසාය ක්‍රමයේදී වෙන්නේ මේ අපිට ඕනි කරන ද්‍රව්‍ය ටික කලං 12ක්. මේ කලං 12ක්. කලං කියන්නේ මොනවද කියලා ඉස්සරහට කියලා දෙන්නම්. මාන ක්‍රමය ගැන තියෙනවා. මිනුම් ගැන ওই පැරණි මිනුම් ගැන තියෙනවා. දැනට කලං 12යි කියලා මතක තියාගන්න. මොකද කඩෙන් කලං 12යි කියලා ඉල්ලුවොත් ඒගොල්ලෝ කිරලා දෙනවා. එතකොට කලං 12ක් නේද? වතුර අඬු කෝප්ප. sorry. භාජනයක් අරගෙන මුට්ටියක් අරගෙන මේකට වතුර අඬු කෝප්ප 8ක් දාලා එකකට හිඳිනවා. එක කෝප්පයකට හිඳිනවා. හරි? 8 එකට හිඳිනවා කියලා අපි මේකට කියන්නේ 8 පත එකට සිඳ. 8 අපි හිඳිනවා එකට. මේකට කියනවා කෂාය කියලා. හරිනේ? ඒක සංස්කරණ එක විදියක්. එතකොට මේකෙදි වෙන්නේ මෙහෙමයි. දැන් ඕනම ද්‍රව්‍යයක් දැන් ශාක ගස්වල තියෙන දෙයක් එළියට ගන්න සාමාන්‍ය අංශක 60ක් රත් වෙලා තියෙන වතුරේ මේ විදිහට හිඳලා ගත්තොත් එහෙම ගහක තියෙන ඖෂධීය කොටස් ටික එළියට එනවා වතුරට එනවා. ඒක තමයි මේ පැරණි අය කෂාය විදිහට මේ කෂාය තම්බනවා කියලා පාවිච්චි කරපු ක්‍රමය. 60යි. ඉතින් එක මේ ද්‍රව්‍ය වලට මේ උෂ්ණත්වය වෙනස් වෙනවා. ඒ නිසානේ ඉස්සර කට්ටිය දර වෙනස් කරන්නේ. දර සමහර ඒවට කුරුඳු දර. මොකද කුරුඳු දරවල උණුසුම වැඩි. සමහර ඒවට සපු දර. නේද? සපු. ඒවේ උණුසුම එක තැනක තියෙන්නේ. එහෙම දර වර්ග පාවිච්චි කරනවා. දර වර්ග පාවිච්චි කරේ මේ උණුසුම වෙනස් කරලා. හරිනේ? එතකොට මේ මුට්ටිය ගත්තොත් එහෙම මුට්ටිය මෙහෙම මේ සාමාන්‍ය අපි ඔය අපේ ලිපේ තියන්නේ නැහැනේ. ගෑස් ලිපේ එහෙම තියන්නේ නැහැනේ. මේ මුට්ටිය මෙහෙම ගල් තුනක් බැඳලා නේද? කොහොම ගල් තුනක් බැඳලා මේකට මෙහෙම දර දාලා මේක උඩින් වහන්න නැතුව එහෙමනේ මේ කසාය හිඳින්නේ. එතකොට මේ මුට්ටිය දෙපැත්තෙන් ගින්දර එහෙම ගොඩාක් යන හින්දා සාමාන්‍යයෙන් 60-70 තමයි මේ උෂ්ණත්වය තියෙන්නේ. ඒ හින්දා ගානට හිඳිලා මේ 8 එකට හිඳිනකොට මේකට දාලා තියෙන ඖෂධවල ශාකසාර ටික එළියට යනවා. එක්ස්ට්‍රැක්ට් වෙලා එළියට එනවා. මේක බොහොම පරණ සහ ප්‍රත්‍යක්ෂ අද්දුටු ක්‍රමයක්. මේක සංස්කරණයේ පළවෙනි ක්‍රමය. කසාය. හරි?
එතකොට මේක තේරෙන්නේ නැති කියලා මම හිතනවා මම මේ ටික මකනවා. හරි. මේක පළවෙනි ක්‍රමය. හරි. ඊට පස්සේ දෙවෙනි ක්‍රමය අපි ගන්නවා. හරි. හරි. දෙවෙනි ක්‍රමය අපි ගන්නවා පාන්ට. පාන්ට කියලා ක්‍රමයක් තියෙනවා. දෙවෙනි ක්‍රමය. පාන්ට කියලා කියන්නේ තම්බලගෙන තැඹූ වතුර. ජලය. පාන්ට. මේකට හොඳම උදාහරණය තමයි ගෙදර අපි කොත්තමල්ලි එහෙම තම්බන්නේ. කොත්තමල්ලි. කොත්තමල්ලි පත්පාට ගම් ඉඟුරු වෙනිමෙල් ගැට ඕන එකක් තම්බලා බොන්නේ. මේ තම්බලා තැඹූ ජලය කියන එකට අපි කියනවා පාන්ට කියලා. හරිනේ. දැන් ওই සමහර දේවල් තියෙනවා කොත්තමල්ලි පත්පාට ගම් වගේ જાති මෙච්චර කසාය කරලම ගන්න ඕනේ නැහැ. ඒ කියන්නේ ගන්න ඕනේ නැහැ කියලා කියන්නේ ඒ ලෙඩවල හැටියට මේ සමහර වෙලාවල් තියෙනවා එහෙම කසාය විදියට ඕන නැහැ. පාන්ට ඇති. නේද? කොත්තමල්ලි වගේ જાති එහෙම එළියට ගන්න පුළුවන් ඒවා. එතකොට තැඹූ ජලය. මේක තම්බන්නේ හරි ක්‍රමේ නම් හරියටම තම්බනවා නම් තම්බන්න ඕනේ 8-4ට හිඳින්න ඕනේ. 8-4ට. ඒක තමයි පාන්ට කියන එකේ හරි ක්‍රමය. 8-4ට. එතකොට ඒ කියන්නේ මේ මුට්ටියෙන් භාගයක් වතුර තියෙනවා නම් නේද? මේ මුට්ටියෙන් එකක් වතුර තියෙනවා නම් මේක භාගෙට හිඳින්න ඕනේ. පාන්ටවල හරි ක්‍රමේ. අපි නැති ඌව කරන්නේ අපි චුට්ටක් කේතලෙට දාලා මේ මොනවද කොත්තමල්ලි ටිකක් කේතලෙට දාලා ඕක සීස් ගාලා රත් වෙනකොට අපි අරගෙන බොනවා. ඕකට ඉතින් තව අපේ කට්ටිය පාවිච්චි කරන තව ක්‍රමයක් තියෙනවා. මේ මොනවද උණු වතුර බෝතලයකට කොත්තමල්ලි ඇට ටික පිටින් දාලා දෙනවා. එතකොට ඇතුලේ තැම්පෙනවා. ඔව් ඉතින් අපි කට්ටිය හොයාගන්න જાති. හරි. එතකොට මේක තමයි හරි ක්‍රමේ. ඉතින් ඔබට අඩුම තරමේ 8-6ටවත් හිඳින්න පුළුවන් නම් හොඳයි. පාන්ට ගද්දි 8-6ටවත් හිඳින්න පුළුවන් නම් හොඳයි. අඩු කෝප 8ක් දැම්මහම 8-6ක් වෙන්නවත් හිඳින්න පුළුවන් නම් හොඳයි. එතකොට තමයි පාන්ට කෂාය වෙන්නේ. මේක ඔබට ඉස්සරහට ඕනේ වෙනවා දැන් ඔය රූපලාවන්‍ය වැඩ කරද්දි දැන් මේ මම මේ බෙහෙත් ගන්න නෙකෙයි. රූපලාවන්‍ය වැඩ කරද්දි ඔය ඖෂධීය ජලයේ ඖෂධීය වතුර හදාගන්න වෙනවනේ. හදාගන්නකොට මේ පාන්ට ක්‍රමයට තමයි හදන්න වෙන්නේ. ප්‍රමිතිය 8-4. ඒ කියන්නේ ඔබ පාවිච්චි කරන ඖෂධීය වතුර, ඖෂධීය ඔසු පෙන් වර්ග, ඖෂධීය ජලය නේද? සමහරට අපිට කොණ්ඩෙට දාන්න, මූණ හොදන්න නේද? මේ සමහරට ওই බෙහෙත් වල දාන්න ඒක ඔබ කරනවනේ. නේද? එහෙම දේවල් වලට පාන්ට කෂාය නෙවෙයි වෙන්නේ. මේක 8-4ටයි හිඳින්න ඕනේ. ඒක හරි ක්‍රමය. ඒක මතක තියාගන්න. ඉතින් කන බොන දෙයක් නම් 8-6ට හින්දත් කමක් නැහැ. ටිකක් වැඩියෙන් බොන්න. එතකොට මේ කසාය එකක අපි බොනවා නම් ඇඟට ගන්නවා නම් පාවිච්චි කරන ප්‍රමාණය අණු කෝප්ප භාගයයි. අණු කෝප්ප භාගයයි පාවිච්චි කරන ප්‍රමාණය. දැන් කසායක් තැම්බුවාම 8කට හින්දාම උදේට භාගයයි හවසට භාගයයිනේ. එහෙම තමයි බොන්නේ. උදේට භාගයයි හවසට භාගයයි. ඕක නරක වෙන්නේ නැහැ. ඕන තරම් කල් තියාගන්න පුළුවන්. මොකද 8කට හින්දාම එමෙති හරි ෂෝක් වැඩ අඩු කෝප්ප භාගයයි. පාන්ට කෂාය වුණොත් එහෙම අඩු කෝප්ප 1යි. අඩු කෝප්ප 1යි. දැන් ඔබට ඒකේ තියෙන විද්‍යාව තේරෙනවනේ සයන්ස් එක. මේක 8කට හිඳිනවා. 8කට හිඳින හින්දා භාගයයි. මේක 8-4ට හිඳින්නේ. 8-4ට හිඳින්න අඩු කෝප්ප 1යි. ඉතින් ඔබ 8-6ට නම් හිඳින්නේ 8 හිඳින්නේ නැත්නම් අඩු කෝප්ප දෙකක්වත් බොන්න හරි. එතකොට මේ ඒ වගේන හිතන්න. හරි. ඊට පස්සේ ඔන්න ඒ කසාය ඉවරයි. අපි මේකට කියන්නේ දෙවෙනි සංස්කරණ විදිය. හරි. ඊට පස්සේ තුන්වෙනි සංස්කරණ විදිය අපි ඒකට කියනවා ශීත කසාය කියලා. ශීත කසාය. ශීත කසාය ඕනේ වෙනවා මේක ලෙඩටත් අදාළයි රූපලාවන්‍යයටත් අදාළයි. ශීත කසාය කියලා කියන්නේ මෙහෙම දෙයක්. මොනවා හරි බෙහෙත් ද්‍රව්‍ය ටිකක්. බෙහෙත් ද්‍රව්‍ය ටිකක් මේකට හොඳම ඉතින් මැටි මුට්ටියක් තමයි.
මෙටි මුට්ටිය පාවිච්චි කරන එකේ හේතු තියෙනවා. මෙටි මුට්ටිය තව වැරදිනේ. මම මෙටි මුට්ටිය යන්න මේ කොහොමද එන්නේ නේද? මෙටි මුට්ටියක දාලා උඩ රෙදි කෑල්ලකින් කට බැඳලා නේද? අපිට ඕනි කරන බෙහෙත් ද්‍රව්‍ය ටික මෙටි මුට්ටියක දාලා උඩ රෙදි කෑල්ලකින් ගැට ගහලා කට ගැට ගහලා රැට පින්න තියන්න ඕනේ. නේද? වහලේ උඩින් හරි ගහක එල්ලලා හරි නේද? බිම තියන්න එපා. ඉතින් ඔය මේ එක එක රොඩු එහෙම වැටෙනවා, සත්තු එහෙම යනවා එනවා නේද? එහෙම ප්‍රශ්න තියෙනවනේ. නේද? උඩකින් තියන්න. වහලේ උඩින් හරි එහෙම නැත්නම් ගහක එල්ලලා හරි මේ තියලා අපි ඒකට කියන්නේ රාත්‍රියක් පින්නේ තබා. අපි මේකට කියන වචනේ. රාත්‍රියක් කියනට වැඩිය හොඳයි නේ. රැයක් පින්නේ තබා. බොන එක. මේකට අපි කියනවා ශීත කසාය කියලා. මේක වෙනම කතාවක් ඈ. දැන් මේ ශීත කසාය කියන එක ඕනනම් අපිට ෆ්‍රිජ් එකේ තියන්න පුළුවන්. උදාහරණයක් ඔබ ගෙදර ශීත කරන දින ඉතින් ඔය රෑ හඳේලී තියන්න මොකටද මේ ශීත කරන තියලා ගන්න පුළුවන් කියලා ඔබට හිතෙන්න පුළුවන්. හැබැයි ඇත්තම කතාව මේ ශීත කසාය අපි හිතමු ඔය අරලු වගේ જાති නේද මේ මුට්ටියක තියලා ෆ්‍රිජ් එකේ තියලා එළියට ගත්තට මේ ಗುಣ එන්නේ නැහැ. ඒක එළියම තියන්න ඕනේ. ඒකට හේතු තියෙනවා. මොකද මේ එළිය තිබ්බහම ඒ එළියේ තියෙන මොකද රැයට තියෙන අපි කලින් කතා කරා මේ රැයට තියෙන පරිසරයේ වෙනස්, රැයට තියෙන වාතාශ්‍රය වෙනස්, රැයට උඩ ඉඳන් පහළට එන කිරණ වෙනස්, එහෙම જાති ගොඩක් තියෙනවනේ. එතකොට රැයක් පින්නේ තියෙනවා කියන එක පින්නෙම තියනවා. වෙන කිසිම ක්‍රමයකට මේක හරියන්නේ නැහැ. හොඳේ සීත කසාය නම් සීත කසාය. හරි. එතකොට මේක රැයක් පින්නේ තියලා උදේට මේක පෙරලා අරගෙන බොන එක තමයි ශීත කසාය කියලා කියන්නේ. මේකේ පරිමාණය ඖෂධවල හැටියට වෙනස් වෙනවා. හරි? ඖෂධවල හැටියට වෙනස් වෙනවා. බොහෝ දුරට අඬු කෝප්ප එකයි. හරි පරිමාණය අඬු කෝප්ප එකයි. මම එහෙම ශීත කසාය ටිකක් කියන්නම්කෝ. මේ උඩ ටික මකන්නන් නේද? කමන්නේ නේ. උඩ ටික මකනවා. හරි. උදාහරණයකට අපි ඕනම ලෙඩෙකුට ඔබ ළඟට එන ඕනම ලෙඩෙක් හරි ක්ලයන්ට් කෙනෙක් හරි එයාට බෙහෙත් කරන්න කලින් ඔබට පුළුවන් නම් මේ දේ කරන්න. මේ දේ කරන එක කෝකටත් හොඳයි. කෝකටත් හොඳයි කියලා කියන්නේ මේ එයාගේ ඇඟ සූදානම් කරන්න එපා බෙහෙතක් කරන්න, ට්‍රීට්මන්ට් එකක් කරන්න. අපි දැන් කෙනෙක් ආපු ගමන් දෙයක් කරාට එයාට ඒක අල්ලනවද නැද්ද අපිව දන්නේ නැහැ නේ. එයා කන බොන දේවල් නේද? ගන්න බෙහෙත් ඒව ප්‍රශ්න තියෙනවා. කන බොන ආහාරවල ප්‍රශ්න තියෙනවා. ඒක ඔක්කොම හින්දා ඉස්සෙල්ලාම අපි මේකට කියන්නේ බඩ සුද්ධ කරනවා. බඩ සුද්ධ කරනවා. ඉස්සර වෙද මහත්තුරු එහෙම හරියට කරනවා මේක. බෙහෙතක් දෙන්න කලින් මේක දීලා තමයි ඊට පස්සේ තමයි මේ බෙහෙත් කරන්නේ. ඔබත් මේක කරන්න මේ නීතින් ඔබට බාධාවක් නැහැ. හොඳේ. මේක දෙන්න පුළුවන්. ඔබේ ඕනම ක්ලයන්ට් කෙනෙකුට මේ ඉක්මනට ඔබේ මේ මොනවද ෆොටෝ එකක් අපිට එවන්න මේ ID එක හදලා එවන්න. හරි. එතකොට මේ ඔබ දෙන්න ඕනේ අරලු ගෙඩි මේක ලියාගන්න එකයි. අරලු ගෙඩි එකයි. එතකොට සූකිරි නේද? සූකිරි අර පොඩි පොඩි කැටනේ තියෙන සීනි කැට වගේ. සූකිරි කැට 8යි. මේක චුට්ටක් එහෙම වුණාට කමන්නේ. සූකිරි කැට 8යි. ඊට පස්සේ මුද්දරප්පලං නේද? මුද්දරප්පලනුත් ඉතින් 8ක් 10ක් විතර මම මේක 10ක් කියලා ලියන්නම් ඈ. නිකන් අහුවෙන ප්‍රමාණය. මේ අරලු ගෙඩිය තලන්න මිඩියකින්. මිඩියකින් තලලා තව මේකට ගන්න දෙපේ. සෝරි. තව මේකට ඕනේ තැඹිලි ගෙඩිය. තැඹිලි ගෙඩිය එකයි. ඔබ කරන්න ඕනේ මෙහෙමයි. තැඹිලි ගෙඩිය රැහැලා නේද? මේක තැඹිලි ගෙඩිය කියලා අපි හිතමු ඈ. ඔන්න ඔහම තියෙන අපි මේ අඩිය කපලා මේ උඩින් මේ
කොහොම හදාගන්න පුළුවන් තැඹිලි ගෙඩිය. මේකේ වතුර ටික අඬු කෝප්ප එකක් ඉතුරු කරලා අඬු කෝප්ප එකක් ඉතුරු කරලා අනිත් ටික එළියට දාන්න. ඒක බිව්වට කමන්නේ නැහැ. අනිත් ටික එළියට අරගෙන අඬු කෝප්ප එකක් මේක ඇතුළේ ඉතුරු කරන්න. ඕන්නම් එළියට අරගෙන ආයෙ දැම්මට කමන්නේ නැහැ. ඒකට දාන්න අරලු ගෙඩිය තලලා දාන්න මිටියකින් තලලා දාන්න. සෝකිරි කැටාටත් පොඩි කරලා ඒක ඇතුළට දාන්න. මුද්දරක් පලන් ටිකත් තලලා හරි පොඩි කරලා හරි මොන හරි කරලා ඒක ඇතුළට දාන්න. ඊට පස්සේ මේ ඇස්ස වහලා උඩින් රෙදි කෑල්ලක් වහලා රැයට පින්න තියන්න. රැයට පින්න තියලා උදේට ඕක පෙරලා බොන්න. මේකට අපි කියනවා මේ ඇඟ නිවන ඇඟ සීතල වෙන මේ අපේ ආහාර ජීර්ණ පද්ධතිය හරියන නේද? මේ ප්‍රතිකර්මයක් මේක. මේක දෙන්න දින දෙකක්. දින දෙකක්. මේක දෙන්න ඔබ වෛද්‍යවරයෙක්වත් එහෙම මුකුත් වෙන්න ඕනේ නැහැ. මේකට මුකුත් ප්‍රශ්න නැහැ හොඳේ. අතුරු ආබාධ මුකුත් නැහැ. ඔබ බය නැතුව දෙන්න. නේද? එතකොට දින දෙකක් දීලා මේක චූට්ටක් විතර මේ ඔය වැසිකිලි යනකොට වෙනදට වැඩිය ටිකක් දිය ගතියක් tie චූට්ටක්. එහෙම මහලුකු ප්‍රශ්නයක් නැහැ. ඒක අරලු ගෙඩියක් තියෙනවනේ ඒකෙන්ද. චූට්ටක් tie. ඒක වැඩි ගණන් ගන්න දෙයක් නැහැ. දින දෙකක් දෙන්න. දින දෙක දුන්නට පස්සේ හොඳයි. යාගේ ඇඟට යාටම දැනෙනවා හරි සැහැල්ලුවක්. නේද? ඔබට පෙනී ඇස් දෙක පාට වෙලා මූණ පාට. මේකමද තියාගෙනද දින දෙකක් බොන්නේ? ආයි කියන්න එහෙම. මේ දැන් අපි හදන මේ තියෙනවනේ හදන මේ තැඹිලි ගෙඩිය. එතකොට ඒ අඬු කෝප්පේ එකක් මේකේ දාලා හදන්නේ. එතකොට ඒකමද දවස් දෙකක් බොන්නේ නැත්නම් එක දවසකට එක ගානේ හදා ගන්නවා. එක දවසට එකයි. දවස් දෙකට තැඹිලි ගෙඩි දෙකයි. දවස් දෙකට තැඹිලි ගෙඩි දෙකයි. එතකොට දැන් එයාගේ ප්‍රകൃතිය පිටන. ප්‍රകൃතිය පිටන. උදාහරණයකට ඔබ ළඟට එනකොට S2 එහෙම රතු වෙලා ඇඟ දැවිල්ල තියෙන අතපයට දාඩිය දාන නේද? මම ටිකක් ඔය දහඩිය දුගද එහෙම එන කෙනෙක් නම් මේක දවස් 3ක් වුණාට කමක් නැහැ. 3ක් වුණාට කමක් නැහැ. 3ට එහා නම් දෙන්නේ නැහැ. දවස් ඒ කියන්නේ 3ට එහා දෙන්නේ නැහැ කියන්නේ දවස් 3ට එහා ගිහිල්ලා තින් එහෙම ලොකු තීරුමක් නැති හින්දා. මේ දවස් 3ක් දෙන්න. සමහරුන්ට එක දවසක් ඇති එයාගේ ප්‍රകൃතිය මේ ඒ කියන්නේ එයාට ඉතින් බෙහෙත් දීලා එහෙම පුරුදුණක් නෑ කමන්නේ. ඔබ දවස් දෙකක් දෙන්න. දෙක වඩා හොඳයි. මොකද එක දවස තීරණය කරන්න ඔබට පස්සේ කියලා දෙන්නම් ඈ. හරි. මේක දීලා තමයි වැඩ පටන් ගන්න ඕනේ. දැන් උදාහරණයකට අපි හිතමු මම ඔබට කිව්වා ගිය සතියට කලින් සතියක හරි. මේක මකනවා ඈ. ලියාගන්න නැතිනේ. ඔබට මතක ඇති මම කිව්වා මේ අපේ කට්ටිය කෙට්ටු අය මහත් වෙන්න පාවිච්චි කරන කුෂ්මාණ්ඩ රසායනය කියලා බෙහෙතක්. කුෂ්මාණ්ඩ රසායනය. මේක පාවිච්චි කරන මහත් වෙන්න. මට හම්බෙන්නේ මේක ගොඩක් කන්නේ මේ පිරිමි ළමයි ගෑනු ළමයින්ට ඉතින් එහෙම මහත් වෙන්න එච්චර උවමනාවක් නැහැ නේ. ගෑනු ළමයින්වත් ඉන්නවා මෙහෙම කෝට්ට වගේ ඉන්නවා. ඊනට ඒගොල්ලෝ එච්චර මේ ඔය පස්සේ යන්නේ මහත් වෙන පස්සේ. මහත් වෙන්න හදන්නේ හැමදෙස්සෙම පිරිමි ළමයි. මොකද ඔය මේ පිරිමි ළමයින්ගේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා අවුරුදු 24 25 වෙනකන් අපේ වචනෙන් කිව්වොත් එimhe ඇටකොල්ලෝ 24 25 වෙනකන් හැදෙන්නේ නැහැ. සාමාන්‍ය පිරිමි ළමෙක් මහත් වෙන්න පටන් ගන්න අවුරුදු 29න් පස්සේ වගේ. එතකන් නිකන් අර මේ සාමාන්‍ය කොල්ලා. ගැටියා එතකන්. එතකොට මේ ඔය කාලෙදී හරි ප්‍රශ්නනේ. දැන් මේ ගෑනු ළමයින්ට ඔය තියෙන ප්‍රශ්න වගේ පිරිමි ළමයින්ටත් හරි ප්‍රශ්න තියෙනවා. ඒගොල්ලෝ මහත් වෙන්න නේද උස යන්න එහෙම අවුල් තියෙනවා. ඉතින් ඔය එළියට ගිහින් නැතුණාට. ඒගොල්ලෝ හරියට ඔය කඩේට ගිහිල්ලා කුෂ්මාණ්ඩ රසායනය අරගෙන ඕක කනවා. ඕක හරි පැණි රහයි. පොහොල් වලින් හැදෙන හරි රසයි. ඉතින් ඊට පස්සේ ඇවිල්ලා කියනවා කුෂ්මාණ්ඩ වැඩන්නේ මහත්ුන්නේ නැහැ. ඉතින් මහත් වෙන්නේ නැහැ. මහත් වෙන නම් ඉස්සෙල්ලා ඔය මං කියපු විදියට නේද ශීත විරේකයක් දෙන්න ඕනේ. ඔකට කියන්නේ ශීත විරේකය. නේද? ශීත විරේකය දින 3යි දින 3ක් දෙකක් අතරේ 2 හෝ 3. හරිනේ. ඊට පස්සේ කුෂ්මාණ්ඩ රසායනය මීපැණි සමග මේකෙත් අවුලක් තියෙනවා. මීපැණි වල අවුලක් තියෙනවා. අවුල තමයි පැරණි මීපැණි පරණ නම්
පැරණි. අවුරුද්දකට වැඩිය පරණ නම් මීපැණි ඒ මීපැණි වලට කෙට්ටු වෙනවා. හරි. මීපැණි අලුත් නම්, ඒ කියන්නේ අවුරුද්දකට වැඩිය අලුත් නම්. අවුරුද්ද කියනකට වැඩිය අපි හිතමු මාස 3ක් 4ක් කියලා. අලුත් නම් මේකට මහත් වෙනවා. දැන් ඔය YouTube එකේ එහෙම සෑහෙන්න යනවනේ උදේට මේ මොකද්ද වතුර වීදුරුවකට මීපැණි හැන්දක් දාලා බොන්න හොඳට මහත් වෙනවා. අපි ඒ කට්ටිය බොනවා. මොකද YouTube එකේ කට්ටිය ඔය ගුරු මුස්තිය දෙන්නේ. ඉතින් පරණ මීපැණි බිව්වොත් එහෙම මෙච්චරක් ඉන්න කෙනා තව මෙච්චරක් වෙනවා. නේද? එතකොට සමහර වෙලාවට YouTube එකේ කියනවා මේ ඔබට මහත් වෙන්න ඕන නම් නෙමෙයි. කෙට්ටු වෙන්න ඕන නම් මෙච්චරක් විතර ඉන්න අය කෙට්ටු වෙන්න ඕන නම් නේද? මීපැණි උදේට මේ මොකද වතුර වීදුරුවට දාලා මීපැණි හැන්දා බොන්න. ඉතින් බොනවා. ඉතින් මෙච්චරක් ඉන්න කෙනා මෙච්චරක් වෙනවා. ඒකට හේතුව මේ පරණ අලුත් කතාව දන්නේ නැහැ. එතකොට මතක තියාගන්න අලුත් මීපැණි වලට මහත් වෙනවා. පරණ මීපැණි වලට කෙට්ටු වෙනවා. මීපැණි අවුරුදු 100ක් පරණ වුණොත් මේ ලෝකේ තියෙන දුර්ලභම හොඳම ඖෂධයක් මොකුත් ඕනේ නැහැ. ඉතින් පුළුවන් නම් හොයාගන්න ওই වෙද මහත්තුරු ළඟ එහෙම තියෙනවා. සෑහෙන ගණන්. මොකද මීපැණි අවුරුදු 100ක් යනවා සාමාන්‍ය අවුරුදු 50ක් විතර යනවා මීපැණි හකුරු වෙන්න. මීපැණි නරක වෙන්නේ නැහැ. මීපැණි හකුරු වෙන්න අවුරුදු 50ක් විතර යනවා. එතකොට ඔය මේ අපිට උගන්වපු වෙද මහත්තයා එක සැරයක් අපිට දුන්නා හැම මීපැණි කාලේ බෝතලයක්. අපි අර මේ මොනවද කුස්සියේ තියෙන හැන්දක් මෙහෙම දාලා තමයි මීපැණි කෑලි කඩලා උඩට ගත්තේ. මොකද වීදුරු බෝතලේ සෑහෙන පරණයි. ඔය මේ අවුරුදු 50ක් විතර යනවා හකුරු වෙන්න. අවුරුදු 100නේ හොඳ හකුරු. එතකොට ඉස්සර නම් තිබ්බේ පැණි මුල්නේ අර මොනවද මේ ඔය ගස්වල පට්ට පුවක් පට්ට එහෙම පාවිච්චි කරන ඉස්සර පැණි හදන්න ඊට පස්සේ දුමේ එල්ලලා තියෙනවා. දුම් මැස්සේ එල්ලලා තියෙනවා. ෂෝක් ඉතින්. ඒක දිගහැරලා ගත්තාම ඉතින් පැණි හකුරු මීපැණි. ඕනම ලෙඩකට හොඳයි. උදාහරණයකට ඔය ඉස්පිරිතාලෙන් එළියට දාන්න ලෙඩෝ ඉන්නේ. අනේ දැන් වැඩක් නැහැ. ආයෙ ඉතින් බෙහෙත් කරලා වැඩක් නැහැ. ගෙදර ගිහින් තියාගෙන ඔය අන්තිම කාලේ සන්තෝෂෙන් ඔය කාලා බීලා ඉන්න දෙන්න කියලා ඔය එළියට දාන්න ලෙඩෝ ඉන්නේ. ඒගොල්ලන්ට දීලා බලන්නකෝ. අනේ නැගිටලා හොඳට වැඩ කරනවා. ඒගොල්ලෝ තව চিරාත් කාලයක් ජීවත් වෙනවා. හරි පව් ඒගොල්ලෝ එහෙම එළියට දාන්න. ඉතින් එහෙම ගුණයක් මීපැණි වල තියෙනවා. අනේ සර් ආයෙත් කියන්නකෝ ඒ ටික. සර් ආයෙත් කියන්නකෝ ඒ චුට්ට. හරි මීපැණි මම මේ කියාගෙන ආවේ මීපැණි වල පරණ මීපැණි වලට කෙට්ටු වෙනවා අලුත් මීපැණි වලට මහත් වෙනවා. මීපැණි අවුරුදු 50ක් පරණ නම් නේද? මේ අවුරුදු 100ක් පරණ මීපැණි ඕන ලෙඩකට හොඳයි. ඕනම ලෙඩකට වෙන කිසිම දෙයක් දෙන්නේ නැතුව මීපැණි මේ හකුරුනේ වෙන්නේ. මේ හකුරු කෑල්ලක් දුන්නා ඕන ලෙඩක් හොඳ වෙනවා ඉස්පිරිතාලෙන් එළියට දාන්න අය උනා. මීපැණි හකුරු වෙන්න අවුරුදු 50ක් විතර යනවා. එතකොට ඉතින් පුළුවන් නම් ඔය හොඳ මීපැණි හොයාගෙන. මොකද මීපැණි කියනකොට මේක ගැන කියන්න මට අද දවසම යයිද දන්නේ නැහැ. කමන්නේ ඉතින් කියන්න නේද? මේවත් ඉගෙන ගන්න එපා. ආයුර්වේද ඉගෙන ගන්න ඕනේ. මේ දැන් මීපැණි වර්ග දෙකක් තියෙනවා. අපිට දැන් වෙළඳ පොලේ තියෙන මීපැණි වර්ග දෙකක් තියෙනවා. එකකට කියනවා පෙට්ටි මීපැණි. මීට වැඩිය මේ ඔබේ ප්‍රායෝගික දැනුම ඇතුළේ මීට වැඩි දේවල් තියෙනවා නම් මටත් කියන්නේ පෙට්ටි මීපැණි. අනිත් එක මේ කැලෑ මීපැණි. කැලෑ මීපැණි නම් දැන් හරි අමාරුයි. මීමුරේ ගියත් කැලෑ මීපැණි නෑ දැන්. හොඳේ මීමුරෙත් තියෙන සීනි දාපුවා. එතකොට පෙට්ටි ඔය මේ කොහෙද අරහේ කොහෙද දඹානේ ගියත් දැන් කැලෑ මීපැණි හොයන්න නෑ. ඒක ඉතින් වෙනම හැබැයි කරන කට්ටිය ඉන්නවා. ඔබ මේ කනෙක්ෂන් හදාගන්නේ සම්බන්ධතා හදාගෙන හොයන්න. එතකොට හම්බෙනවා. පෙට්ටි මීපැණි වල හදන්නේ අර මීමැසි පෙට්ටිය හදලා මීපැණි මී වගා කරන නේද? මීමැසි ජනපද හදාගෙන අර පෙට්ටියෙන් එළියට මීපැණි ගන්න අය. ඔබත් ඉතින් ওই කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට එහෙම ගියොත් එහෙම ඔබට පොඩි ගාණක් දීලා මීමැසි පෙට්ටියක් එහෙම ගන්න පුළුවන්. අරගෙන ඔබේ මීපැණි නිෂ්පාදනය කරන්න එහෙම පටන් ගන්න පුළුවන්. ඉතින් ඉතා හොඳයි. හැබැයි ඉතින් කැලෑ මීපැණි ගුණ වැඩි. මීපැණි වල හරි ගුණය එන්නේ මී ගස් තියෙන තැන්වල. මී ගස් කැපුවනේ සුද්දා. නේද? සුද්දු දන්නවා මී ගහ මොකද කරන්නේ කියලා. මේ මී ගහෙන් වතුර
හිදෙනවා කියලා සුදු මීගස් ටික ගැබුවා අපරාධ. මීගහ කියන්නේ ලංකාවේ තිබුණ හොඳ ගහ. පුළුවන් නම් වවන්න නේද? මී ගහේ මල් තියෙනවා. මී මල් නේද? එතකොට මේ මල් වලින් ගේන මී පෙනි තමයි ඔරිජිනල්ම එක. හොඳම එක. සාමාන්‍යයෙන් ලෙඩියෙකුට දුන්නොත් එහෙම බොහොම ඉක්මනට නැගිටිනවා. හෙව්වොත් හොයාගන්න පුළුවන් නේ. එහෙමයි ඉන්නවා. හොයන්නකෝ බලන්න. හම්බෙයි. ඉතින් ඔබට හම්බුනොත් එහෙනම් මටත් කන්ටැක්ට් එක දෙන්න. මේ දැනට මන් දන්න කීප දෙනෙකුත් ඉන්නවා. දැන් නම් මේ දවස්වල මේ මගේ ළඟ ෆෝන් නම්බර් එකවත් නැහැ. මම මේ ඊයේ පෙරේද මේ අවශ්‍ය වෙලා හෙව්වා. ඒ තියෙන නම්බර්ස් වෙනස් කරලා ඉතින් ඒගොල්ලන්ට එහෙම මේ එක නම්බර එකක් තියාගෙන ව්‍යාපාරික මට්ටමින් කරන අය නෙමෙයි නිකන් ඔය කැලෑවේ ගිහිල්ලා ඇවිදලා මේ වදයක් තිබ්බොත් එහෙම කඩාගෙන එන අය. අපි බලමු හොයාගන්න. මී ගහ. එතකොට මේ මීපැණි තමයි හොඳම එක. පුළුවන් නම් හොයාගන්න. නැතත් ඉතින් මේ පෙට්ටි මීපැණිත් හොඳයි. නරක නෑ හොඳයි. හැබැයි ඉතින් මේ නිෂ්පාදිත දිනේ බලන්න පරණ වෙන්න ඕන. මීපැණි පරණ වෙන තරමට ගුණයි. පරණ වෙන තරමට ඒක අපේ ඇඟේ තියෙන ධාතු පෝෂණය කරනවා. හැබැයි කෙට්ටු වෙනවා. අලුත් මීපැණි මහත් වෙනවා. ඔබට මහත් වෙන්න ඕන නම් අලුත් මීපැණි පාවිච්චි කරන්න ඕනේ. පරණ කෙට්ටු වෙන්න ඕන නම් පැරණි මීපැණි පාවිච්චි කරන්න ඕනේ. මේ වෙනස මතක තියාගන්න. එතකොට තමයි අපි ඉස්සරහට යන්නේ. මතයි නේද? අපි අන්තිමට මීපැණි වලට ගියා. හරි. කොහොම හරි අපි කියාගෙන ආවේ ශීත කසාය ගැන. ශීත කසාය. ශීත කසාය එතකොට අපි දැන් ශීත කසාය ඇතුලේ කුෂ්මාණ්ඩ රසායනය ගැන කතා කරා. නේද? කුෂ්මාණ්ඩ රසායනය ගැන කතා කරා. කුෂ්මාණ්ඩ රසායනය දෙනවා නම් කාට හරි මහත් වෙන්න ඕන නම් කුෂ්මාණ්ඩ රසායනයට කලින් ශීත කසාය දෙන්න ඕනේ. නෑ ශීත විරේකය දෙන්න ඕනේ. විරේකය. ශීත විරේකය දෙන්න ඕනේ. ශීත විරේකය දීලා දවස් දෙකකට පස්සේ තුන්වෙනි දවසේ නම් එයා මේක පටන් ගන්න ඕනේ මීපැණි සමග. මීපැණි සමග නේද? කඩල ඇට දෙකක ප්‍රමාණය. කඩල ඇට දෙකක ප්‍රමාණයක් නේ සාමාන්‍යයෙන් ගන්න. මීපැණි සමග ඒ අතරට දෙන්න ඕනේ ඔය මේ ආයුර්වේද වෛද්‍යවරු ළඟ බොහොම ප්‍රසිද්ධ ගුලි වර්ගයක් තියෙනවා. මේකට කියනවා සීතාරාම කියලා. සීතාරාම කියන්නේ ওই පැනඩෝල් වගේ ගුලියක් ඈ. ඔය අපි පැනඩෝල් බොන්න කාගෙන්වත් අහන්නේ නෑනේ. වෛද්‍යවරුන්ගෙන් එහෙම කාගෙන්වත් අහන්නේ නෑනේ. ඒ වගේ ආයුර්වේද කට්ටිය ළඟ තියෙන ওই සාමාන්‍ය ගෙවල් වල තියෙන ගුලියක් තමයි සීතාරාම. අරන් තියාගන්න. ඔය කඩේ තියෙන ආයුර්වේද සංස්ථාවේ වණන් ඉතා හොඳයි. මේ තව ඔය වික්‍රමාරාජ්‍ය කීව හොඳයි. අනිත් ඒවත් බලන්න ඉතින් ඈ. හරි. එතකොට මේ මම මේක ආවත් ප්‍රොමෝට් කරනව නෙමෙයි. ඉතින් හොඳ දේ හොඳයි කියන්න බෑ නේද? සීතාරාම. සීතාරාම ගුලි දෙකත් හතරත් අතරේ දෙන්න ඕනේ උදේ හවස මේකත් එක්ක. මොකද කුෂ්මාණ්ඩ රසායන දුන්නට මතක මදි ඕක දිරවන්න ඕනේ යඟට ඉක්මනට. දිරවන්න තමයි සීතාරාම පාවිච්චි කරන සීතාරාමයි මීපැණි. මේක දුන්නාම ගලඟට ගන්න. ගත්තා කියන්නේ එයාට ඕනේ දේ වෙනවා. හරි. එතකොට මේ සංස්කරණ විදිය දැන් මේ ශීත විරේකයේ ඇතුළු ඉස්සරහට ඔබ කරන ගොඩක් දේවල් වලට මේ ශීත කසාය ඕනි වෙනවා. එළිය තියලා ගන්න ඒවා. එතකොට මීට අමතරව ඔය මේ පිත සම්බන්ධ ලෙඩ උදාහරණයකට හිතන්න. ඔව් අසංග මහත්තයා දවස් කීයක් දෙන්නයි? කුෂ්මාණ්ඩ රසායනයේද? කුෂ්මාණ්ඩ රසායනයේ වගේ එකක් නම් යන්න ඕනේ අඩුම තරමේ මාස දෙකක්වත් යන්න ඕනේ. කුෂ්මාණ්ඩ රසායනයේ මාස දෙකක්වත් යන්න ඕනේ. ඒක බොහොම හැමින් ඉන්න. මොකද දන්නවද? මීට වැඩි ඉක්මනින් මහත් වෙන බෙහෙත් තියෙනවා. හරිනේ උදාහරණයකට ඔය වඳුරු මේ වගේව පාවිච්චි කරලා මීට වඩා ඉක්මනට මහත් වෙන්න බොහොම ඉක්මනට ලොකු වෙන්න බෙහෙත් හදන්න පුළුවන්. බැරි නෑ. හැබැයි ඔය හදිස්සි වැඩ ටිකක් මේ අපි ඒකට කියන්නේ ටිකක් අවුල් සහගතයි. ඒක හරියන්නේ නෑ. ඒ කියන්නේ මේ මොකද මේ මහත් වෙනකොට මහතට අදාළව අපේ හැම එහෙම හැදෙන්න ඕනනේ. මොකද ඉක්මනට මහත් වුණොත් එහෙම ඔබ දන්නවා මේ හැම පැරෙනවා වගේ ඔබ ස්ට්‍රෙච් මාක් කියලා කියන්නේ. ඉතින් හැම පැරෙනවා වගේ මෙහෙම මහත් වෙනවා. හැබැයි ඔය මේ කුෂ්මාණ්ඩ රසායනයේ කියන එක මේකට අපි කියන්නේ රසායන ගුණයි. රසායන ගුණේ තියෙනවා. රසායන තන්ත්‍රය ඔබට කරන්න තියෙන අන්තිම ටිකක් රසායන කියලා කියන්නේ අපේ ඇඟේ තියෙන සප්ත ධාතුන් පෝෂණය කරන අපේ ඇඟ ශක්තිමත් කරන. දැන් මෙයා මහත් කරනවා විතරක් නෙමෙයි අපේ හැමේ පාට ඒ වගේ ගොඩාක් දේවල් හදන. මොකද ඔය දැන්
ගොඩක් ඔබ දන්න ඔය මේ දරුවන් සම්බන්ධයෙන් ප්‍රතිකාර ගන්න අයට නේද? ඔය සමහරුන්ට ඔය දරුවෝ හම්බෙන්න පරක්කුයිනේ. නේද? මේ කාලේ අපි කන බොන කෑම බීම හින්දානේ මේ ප්‍රශ්න නේද? එහෙම අයට අපි දෙන ප්‍රධාන බෙහෙතක් කුස්මාණ්ඩ රසායනයි. මොකද රසායනයි. ඒක අපේ ඇඟේ ශක්තිය ඇති කරනවා. ඒතර ඒ හින්දා මේ මාස දෙක හොඳයි. දෙකට සාමාන්‍ය මාස දෙකත් තුනත් අතරේ මේ මාස තුනෙන් මහත් වෙන්නේ නැහැ. මේ මාස තුන ඉවරනකම් මහත් වෙන්නේ නැහැ. මේ මාස තුන ඉවරලා මේක නවත්තන්න ඕනේ. ඊට පස්සේ 4 5 6 මාසවල ටික ටික වැඩි වෙන්න ගන්න. එතනින් එහාට බෙහෙත් ඕනේ නැහැ. වැඩි වෙන්න ගන්න. එතකන් ඉවසගෙන ඉන්න කියන පොඩි හැබැයි ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ අපි කට්ටියට මහත් වෙන්න බෙහෙතක් දුන්නොත් එහෙම මේ දැන් අද බෙහෙත දුන්නාම තව සතියකින් අපි හම්බෙන්න එනකොට මෙහෙම යාර මොකද ටේප් එකක් මෙහෙම අරගෙන ඉන මැනලාගෙන අනේ මහතනේ එහෙම කියනවා. ඉතින් එහෙම මේ හදිස්සිය නම් බෑ. ඒක කාලේ යනවා. ඉතින් ඒක සමහරුන්ට කිව්වහම ඉවසගෙන කරනවා. සමහරුන්ට තියෙන හරි හදිස්සිය. හදිස්සිය තිබ්බොත් ඉතින් අපි වෙන දේවල් පාවිච්චි කරමු. හැබැයි රෙකමන්ඩ් කරන්නේ නැහැ. හරි. කුස්මාණ්ඩ රසායනය. කවුද අපි අතුලසිංහ මහත්තයත් මහත් වෙනවා කියන්නේ නේ. හරි. කන්නේ කියන්නේ මේ ආව හරි ඉතින් විහිළුවට ගන්නත් බෑ නේද? හරි. ඔන්න එතකොට ශීත කසාය. ඊට පස්සේ මේකේ මට කියාගෙන ආපු එක අමතක වුණා. ශීත කසාය තව ඕනි වෙනවා දැන්. හිතන්නකෝ ඔබ මූණට කරන ප්‍රතිකර්ම දැන් මම විශේෂයෙන්ම ඔය මේ රසණයට දාලා දේවල් ගන්න ශීත කසාය ඕනි වෙන්නේ එතකොට. දැන් කාගේ හරි ඇඟ හරි උණුසුම් නේද? ඒ ඇඟ නිවන්න ඕනේ. නේද? මූණ ඇස් එහෙම රත්තු වෙලා රප්ප හැවිලා ඒවා සුදු කරන්න ඕනේ. නේද? ඒ වගේ දේවල් වලට අපි පාවිච්චි කරන්නේ සීත කසාය. එහෙම නැත්නම් ශීත කසාය විදිහට හදාගත්ත ඖෂධීය උසුපෙන් වර්ග. නේද? ඖෂධීය බෙහෙත් වර්ග. ශීත කසාය විදිහට පාවිච්චි කරන ඒවා. එහෙම ඉතින් රූපලාවන්‍ය ක්‍රමශීලීපවලදී මට ඉතින් කියන්න දෙයක් නෑ. ඔබට බොහොම නිදහසේ පාවිච්චි කරන්න පුළුවන් සංකල්පය ගන්න. ගත්තාම ඔබට ඒවා හදාගන්න පුළුවන්. හරි. හරි. ඊට පස්සේ ඊළඟ එක තමයි ක්ෂීර කසාය. ක්ෂීර කෂාය. මේකට අපි කියනවා කිරි කසාය කියලාත් කියනවා. මේ සයන දෙක වෙනස් වෙන්න හේතුවත් ඔබ දන්නවනේ නේද? ක්ෂීර කියන්නේ සංස්කෘත වචනයක්. ඒතර කෂාය කියන එක සංස්කෘත වෙන්න ඕනේ. කිරි කියන්නේ සිංහලනේ. එහෙනම් කසාය සිංහල වෙන්න ඕනේ. නේද? ඕක තමයි වෙනස තියෙන්නේ. සුභ නව වසරක්. නේද? සුභ කියන එක සංස්කෘත, නව කියන එක සංස්කෘත, වසර කියන එක සංස්කෘත. සිංහලෙන් ලිව්වොත් එහෙම සුභ අලුත් අවුරුද්ද. නේද? සුභ සිංහල, අලුත් සිංහල, අවුරුද්ද සිංහල. ඒක ඉතින් සුභ කියලා අලුත් කියන්න බෑ. එතකොට නිකන් එලහරකයි මීහරකයි වගේ. එතකොට හරියන්නේ නැහැ. ඉතින් ඌවා මේ භාෂාවේ ප්‍රශ්නනේ. හරි. ඒවත් හැබැයි ඔබ මතක තියාගන්න. ඉතින් අපි භාෂාව පාවිච්චි කරන්න එපේ හරියට. හරි. ක්ෂීර කසාය නැත්නම් කිරි කසාය. ක්ෂීර කසායේදී වෙන්නේ මේක රත් කරන එක. නේද? කලින් වගේ අර පාන්ට කසාය වගේ පාන්ට කසාය වගේ රත් කරන එක. පාන්ට මේ ටයර් දෙකම එනවා පොත්වලයි. මොකද මේ පාන්ට කිව්වොත් එහෙම මේ ටයන්න එන්නේ සංස්කෘත මේ මිශ්‍ර පොත්වල. මේ ටයන්න එන්නේ පාලි හෝ ප්‍රාකෘත මිශ්‍ර පොත්වල. මොකද ඉන්දියාව ගත්තොත් එහෙම ඉන්දියාව කොහොම ගත්තාම ඉන්දියාවේ මෙන්න මේ පැත්තේ කට්ටිය මේ ටයන්න ලියන්නේ. හරිනේ? ඉන්දියාවේ මේ පැත්තේ කට්ටිය මේ ටයන්න ලියන්නේ. ඒ කියන්නේ ඔබට හම්බෙන වෙද පොත්වල එහෙම ප්‍රශ්න තියෙනවා. මේ ටයන එහෙම වෙනස් වෙනවා, අකුරු වචන වෙනස් වෙනවා. අපි ඒකට කියන්නේ ප්‍රාකෘත වෙනවා කියලා. එහෙම තමයි ඔය මේ අපි ඒකට කියන්නේ ඔය බස් වල එහෙම කෑ ගහනකොට නේද? කොළඹ රාජගිරිය බස් එකේ එක්කෙනා කියන රායිරිය නේද? කොහොමද කෑ ගහන්නේ? රායිරිය කියලා කෑ ගහන්නේ. මොකද මේ මේ ඔරිජිනල් වචනයක තියෙන එක ප්‍රාකෘත වෙනකොට මේ අකුරු හැලෙනවා. ඒ ක්‍රමයට තමයි ඔය මේ ඉස්සර තිබ්බා මේ ලංකාවේ ග්‍රෙගරි කියලා වචනයක්. ග්‍රෙගරි කියලා ආණ්ඩුකාරයෙක් හිටියා. ග්‍රෙගරි කියන එක අපේ ආච්චි අම්මලා අත්තම්මලා හදාගත්ත ගිරිගෝරිස් කියන.
ඒකම තමයි. තව හිම જાති තියෙනවා ඇති ඕව ඇති. හරි. එතකොට පාන්ට කසායේ අපි දැන් මේ වතුරනේ. වතුර වෙනුවට කිරි දානවා කිරි. කිරි කියන්නේ එළ කිරි ඈ. එළ කිරි. හරි. එතකොට වතුර වෙනුවට කිරි දාලා තම්බල ගන්නවා නම් ඒකට අපි කියනවා ක්ෂීර කසාය කියලා. ක්ෂීර කසායෙත් සීත කසායයි උෂ්ණ කසායයි දෙකක් තියෙනවා. නමුත් ක්ෂීර කසාය අපි වැඩියෙන් ගන්නෙ ක්ෂීර කසාය වැඩියෙන් ගන්නෙ මේ රත් කරන එක. මේ මොකද සීත කසාය විදියට කිරි එච්චර පාවිච්චි කරන අඩුයි. ඉස්සරින් ධම්ම පාවිච්චි කරා අඩුයි. එතකොට මේ දෙකේ වෙනස මෙහිමයි. ක්ෂීර කසායයි පාන්ට කසායයි ගත්තොත් එහෙම පාන්ට. හරි. ක්ෂීර කසාය හැමතිස්සෙම ශීත ගුණයි. ශීත ගුණයි. හරිනේ. රසායනයි. ශීත ගුණයි රසායනයි නේද? අග්නි වර්ධකයි. හරි. පාන්ට කසාය ශීත ගුණම නැහැ. බොහෝ වෙලාවට උෂ්ණ ගුණයි. හැබැයි උෂ්ණ කිව්වට කොත්තමල්ලි එහෙම තම්බලා බිව්වොත් එහෙම සීතයි ඈ. හරි මට දෙන්නේ හරි. උෂ්ණ සීත දෙකම තියෙනවා. සාමාන්‍යයෙන් ගත්තොත් උෂ්ණ ගුණයි සීත ගුණයක් තියෙනවා. එහෙම කියලා ඒක නතර කරන්න එපා. මේ නමුත් මාසෙට 10 ගානේ හරි. ශීත ගුණයි මේ රසායන ගුණ අග්නිවර්ධක ගුණ තියෙනවා. අග්නිවර්ධක නේද? අග්නිය වැඩි කරන ගුණ තියෙනවා. හැබැයි මේ රසායන ගුණ පාන්ට කසායේ නැහැ. ඒකට හේතුව මෙහිමයි. දැන් අපි හිතමු කවුරු හරි කෙනෙක් මේ දුර්වලයි. ඇඟ දුර්වලයි. ඇඟ දුර්වලයි කියලා කියන්නේ උදාහරණයකට කාගේ හරි කෙස් යනවා නම් කෙස් ගැලවෙනවා. ගැලවෙනවා කියන්නේ දැන් ඔය මේ නිකන් ඔය අකලට කෙස් පැස් හැලීම නෙමෙයි. සමහරව ඉන්න හොඳට ඉන්නවා. කෙස් ගහ මෙහෙම ගලවලා අතට ගත්තොත් එහෙම ඔබට පේනවා මේ ගහ මේ ඉදිලා නෙමෙයි. නිකන් අමුතු පාටක් වෙලා දුර්වර්ණ වෙලා නිකන් කැඩිලා නිකන් ඉක්මනට ගැලවිලා ඇවිල්ලා කෙස්. එතකොට එහෙම වෙන්නේ ඇඟේ පෝෂණය අඩු වුණාම. එක්ක ගොඩක් කල් ලෙඩ වෙලා හිටිය වෙන්න පුළුවන්. නැත්නම් කන කෑමකට අල්ලන්නේ වෙන්න පුළුවන්. නේද? එක්ක හරි පෝෂණීය කෑම හම්බෙන්නේ වෙන්න පුළුවන්. මොනවා හරි ප්‍රශ්න. පෝෂණය ගැන ප්‍රශ්න. එහෙම නැත්නම් අසනීපයක් ඇඟ ඇතුලේ තියෙන අසනීපයක් හරි එහෙම ප්‍රශ්නයක්. එහෙම වෙලාවට එයාට අපි දෙන බෙහෙත් අපි හිතමු කොත්තමල්ලි තම්බල බොන්න කිව්වල කොත්තමල්ලි විනිමෙල් ගෙට තම්බල බොන්න කිව්වා. තම්බල බිව්වට මදි එයාගේ ඇඟත් පෝෂණය වෙන්න ඕනනේ. ඇඟත් පෝෂණය වෙන්න අපි දාන්න කියන වතුර වෙනුවට එළ කිරි. එළ කිරි. හැබැයි එළ කිරි කියලා ඔය මේ කඩේ තියෙන පිටි කිරි හිම ගන්න එපා. ඒ පිටි කිරි වල එළ කිරි වල ಗುಣ මුකුත් නැහැ. මොකද මේ පිටිකිරි හදන්නේ මොකක්ද ඒකට කියන්නේ ජල විසිරණ ක්‍රමය හරි බින්දු විසිරණ ක්‍රමය හරි මොකක් හරි එහෙම ඔය නම මතක නැහැ හොඳ මේ විසිරණ ක්‍රමයකින් හදන්නේ සාමාන්‍යයෙන් ඔය එලකිරි පිටි බවට පත් කරනකොට විසිරණ ක්‍රමයක් පාවිච්චි කරනවා ඒකට කියන්නේ නිශ්චිත උෂ්ණත්වයකට රත් කරලා මට මතක විදිහට අංශක 70ක් හරි ඔහොම ගානකට උෂ්ණත්වයකට රත් කරලා මේ එක මේ කැරකෙන ෆෑන් එකක් වගේ එකක් මැදින් යවනවා. එතකොට වතුරයි පිටි වෙන් වෙනවා. එතකොට මේ ක්‍රියාවලියේදී කිරි පිටිවල තියෙන කිරිවල තියෙන ಗುಣ නැති වෙනවා. ಗುಣ ටික නැති වෙලා යනවා. මේක නැහැ. මේක නැති වෙන හින්දා තමයි ඒගොල්ලෝ අලුතෙන් දාන්නේ. අලුතෙන් A B C D E F එහෙම නම්බර්ස් වලින් විටමින් දාන්නේ නේද? මේ දේ එකතු කරන්නේ මේ කිරිවල තියෙන ಗುಣ නැති වෙන හින්දා. ඉතින් ඒවා අලුතෙන් දානවා કૃතිම දෙයතිනේ કૃතිමයි. දැන් ඔය මේ දේ දැම්මත් විටමින් A B C D දැම්මත් ඒවා કૃතිමයි. કૃතිම දේවල් අපි ඇඟට ගන්නෙ නැහැ. අවශෝෂණය කරගන්න බෑ. ඒ කියන්නේ අර සාමාන්‍ය ක්‍රමවේදී නැති නිසා අපි ඇඟට ගන්නෙ. ගන්න නැතුනහම වෙන්නේ අපි මේ හන්දිවල එහෙම එකතු වෙනවා. මේ හන්දිවල නේද මේ අත්වල බඩේ මේ පිටේ දැන් උදාහරණයකට ඔබ ගත්තොත් එහෙම මේ ඔබ උදාහරණයකට ගත්තොත් එහෙම කාන්තා පිරිමි දෙපාර්ශ්වෙම මෙහෙම අපි කියන්නේ මේ ඉන වැඩි මේ පිට වැඩි මේ අත් ලොකුයි බෙල්ල ලොකුයි නේද හන්දිරි දෙනවා නැගිට්ටොත් ඉඳ ගන්න බෑ ඉඳගත්තොත් නැගිටින්න බෑ එහෙම ප්‍රශ්න බෙල්ල මෙහෙම හරවන්න බෑ යන්නේ මෙහෙම කෙලින් යන්නේ මේ
ඇඟවත් හෙල්ලෙන්නේ නැතුව යන්නේ. මොකද අමාරුයි හෙල්ලුනහම. හරි මහන්සි. ඒ ප්‍රශ්නේ එන්නේ ඔය මේ අපි ඇඟට ගන්න බැරි දේවල් අපි ඇඟේ එක්රැස් වුනහම. ඉතින් කිරි විතරක් නේ තව ගොඩක් જાති තියෙනවා. ඒ හින්දා එලකිරි වලට ආදේශකයක් විදියට ඔබ මොනම හේතුවක් නිසාවත් පිටිකිරි ගන්න එපා. පිටිකිරි ගන්න එපා. එලකිරිම හොයාගන්න වෙනවා ෆාම් එකක් ළඟ. මේ සැලොන් එක දාගන්න වෙනවා. අපි දන්නේ නැහැ. එතකොට ලංකාවේ සාමාන්‍ය මිනිස්සුන්ගේ පරිභෝජනයටත් කිරි නැහැ. නේද? ඉතින් මේ හැබැයි ක්‍රමවේදයක් හදාගන්න ඔබට ඕන නම් පුළුවන් ඈ. ඕන නම් පුළුවන්. මොකද ඒකට ක්‍රමවේද හදන්න මේ හිතනකොට ඔබට ක්‍රමයක් හදාගන්න හැබැයි ඔරිජිනල් එලකිරි ගන්න වෙනවා. එහෙම කියලා දියර කිරි ගන්නත් එපා. දියර කිරි කියන්නේ සාමාන්‍ය පිටි කරලා එන කිරි ටිකට වතුර දාලා එන එක තමයි අපේ මාගට් එකේ දියර කිරි විදියට තියෙන්නේ. මේ වග්ගීම සහගතව කියන්නේ. මොකද මේ දැන් නුවර මහනුවර ගත්තොත් එහෙම මහනුවර තියෙනවා ඔය මාරස්සන ඔය හඟුරන්කෙත මේ පැත්තට වෙන්න තියෙනවා කිරි නිෂ්පාදකවරුන්ගේ සංගමය. ඔබ දන්නවා. ඉතින් ඒගොල්ලොත් එක්ක කතා බහ කරනකොට ඉතින් අපිට ගොඩාක් දේවල් හම්බ වෙනවා. ඒ නිසා ඉතින් මේ ඕකට හොඳම උදාහරණේ අපේ වෙද මහත්තයා මට උගන්වපු කෙනා. නේද? කුමාරගේ වෙද මහත්තයා බොහොම දක්ෂයෙක්. දැන් අවුරුදු 92යි වයස. නාවල පිටින් ඉඳන් නුවරට සෑහෙන දුරයි කිලෝමීටර් 40ක් විතර ආසන්න වශයෙන් තියෙන වාහනේ අරන් එනවා. තනි. මේ දෙයන්ගේ බීටයි දීර්ඝායුෂ ලැබෙන්න ඕනේ. තව තවත් බොහෝ කාලයක් අපිත් එක්ක ඉන්න ඕනේ. නේද? මගේ ආදරණීය ගුරුතුමා නේද? බැරිම තැන ගෙදරට මේ එළහරකෙක් අරගෙන ගියා මේ කිරි ගන්න. බැරිම තැන. ඔබ ඉතින් එහෙම කරන්න ඕනේ නැහැ. හැබැයි ඔබ මහා පරිමාණයෙන් දේවල් කරනවා නම් ඔබ ප්‍රොඩක්ෂන් කරනවා නම් ඔබට හරියටම දේවල් කරන්න ඕන. ඔබට මේව හොයාගන්න වෙනවා. එළකිරි. එළකිරි තමයි පාවිච්චි කරන්නේ. එළකිරි නැත්තම් ඒකට විකල්ප අපි හොයමු. විකල්ප ටිකකුත් පස්සේ දෙන්නම් ඈ. ඒක හදාගන්න ඕන නිසා පස්සේ දෙන්නම්. හරි. සංස්කරණ විදිය. ඒකට අපි කියන්නේ කිරි කසාය. ඒකත් මේ උණු කරන විදිය ප්‍රශ්නයක් නැහැ. 8-4ට හිඳින්න ඕනේ නැහැ. 8-7ට හින්දාම ඇති. 8-7ට ඒ කියලා කියන්නේ මේ අඩුගෝප 8ක් තියෙනවා නම් 8-7ට හිඳින්න ඕනේ. අපි එච්චර දාන්නේ නැහැ. බොහොම ටිකයි. සාමාන්‍ය ප්‍රමාණයකට හින්දාම ඇති. මොකද එලකිරි ලොකුවට හිඳින්න බෑ. මේ ප්‍රශ්න තියෙනවනේ. එතකොට මේක 8-7 වෙන්න ඕනෙත් නෑ කිරි කසායේදී. හැබැයි එලකිරි දාන්න ඕනේ අනිත් ඒවත් එක්ක. එකතු කරන දේවල් තියෙනවා. ඒ වගේ අපි ඉස්සරහට කතා කරමු. හරි. එතකොට ශීර කසාය ගැන අපි කතා කරා. ඊට පස්සේ තව එකක් තියෙනවා. ස්වරස කසාය. ස්වරස. ස්වරස කෂාය කියලා කියන්නේ අපි අද ඉක්මනට වෙලා යනවා. හරි. ස්වරස කෂාය කියලා කියන්නේ ගහක තියෙන ගහක මල්, ගෙඩි, කොළ මොනවා හරි දෙයක් ඒ විදිහටම කොටලා යුෂ ගන්න එකට. ස්වරස කෂාය. අපි හිතමු ගහක කොළ කියලා දලු කියලා අපි කියමු. දලු. ගහක දලු. දලු ටික කොටලා නේද? රෙදි කෑල්ලකට තියලා මෙහෙම මිරිකලා ඒකේ ඉස්ම ටික අපි ගන්නවා නම් මේස හැන්දකට හරි ඒ ගන්න ටිකට ඒ ඉස්ම ටිකට අපි කියනවා ස්වරස කසාය කියලා. ස්වරස කියලා අපි කියනවා. එතකොට මේකට වතුර දානවා ඊටාම අඩුයි. ඉතින් වතුර බොහොම බිඳුවක් දෙකක් දාලා තමයි මේක කොටලා ගන්න. එතකොට මේක ස්වරස කසාය. මේක පාවිච්චි කරනවා නම් දැන් අපි ඇඟට දෙනවා නම් ඇඟට බොනවා නම් ඇඟ ඇතුළට දෙනවා නම් ස්වරස කසාය පාවිච්චි කරන පරිමාණය මේස හැඳි 1යි. මේස හැඳි 1යි. ඔක තමයි පාවිච්චි කරන ක්‍රමය. දැන් උදාහරණයකට ඔබට කියන්නම්. දැන් ඔය හෙම්බිරිස්සාව එහෙම හැදෙන අය ඉන්නවනම් හෙම්බිරිස්සාවට හැදෙන අය ඉන්නවනම් ඒගොල්ලන්ට දෙන බොහොම මේ ප්‍රත්‍යක්ෂ බෙහෙතක් තියෙනවා. ඔය පාවට්ට කියලා ගහක් දන්නව නේද? පාවට්ට. පාවට්ට කියලා ගහක් තියෙනවා. මේකට තව නම් තියෙනවා. මේ ගහේ දලු ටිකක් අරගෙන කොටලා මේස හැන්දකින් එකක් අරගෙන ඒකට මීපැණි චුට්ටක් දාලා මීපැණි
මීපැණි. මොකද මේක හරි තිත්තයි. මීපැණි බිංදු දෙකක් විතර දාලා ඕක බිව්වොත් එහෙම දරුවෙකුට හරි දුන්නොත් එහෙම අර හෙම්බිරිස්සාවක් එනව නේද? කොහොටවත් ඉන්න බැරි මෙහිම ඔහේ ගලන වතුර වගේ ගලන හෙම්බිරිස්සාව තියෙන. එක සැරෙන් හොඳ වෙනවා. එකයි දෙන්නම හොඳ වෙනවා. ඉතින් මේ පාවට්ටයි මීපැණි. මේකට ඕනනම් ඔබට දාන්න පුළුවන් ඉඟුරු ටික. ඉඟුරු. මට දාන්න එපා මම ඔබට යෝජනා කරන දාන්න එපා කියලා. මොකද ඉඟුරු කියන එක වෙන එකක් ඈ. මේ දැන් පාවට්ට හොයාගන්න බැරි නම් ඔබට පුළුවන් ඉඟුරු. ඉඟුරු තලලා අරගෙන ඒකෙන් ඉස්ම මේස හැඳි එකක් මීපැණිත් එක්ක දුන්නොත් එහෙම පාවට්ට වගේමයි හොඳයි. හෙම්බිරිස්සාව. දැන් මේ පාවට්ට මීපැණි පාවට්ට වලින් මේක ගන්න අපි මේකට කියනවා ස්වරස. පාවට්ට ස්වරසය. ඉඟුරු ස්වරසය. ඒ කියන්නේ බොහෝ වෙලාවට ගහක කොළ මල් පොතු හෝ මුල් මේවෙන් තමයි අපිට ස්වරස ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ ස්වරස පාවිච්චි කරන්න තියෙනවා අපිට බොහෝ තැන්වල උදාහරණයකට ඉස්සරහට ඔබට එනවා ඔය රූපලාවන්‍යයේදී පාවිච්චි කරන අතපයේ ගාන මූණේ ගාන බෙහෙත් වර්ග තියෙනවා. මේ බෙහෙත් වර්ග වලට මේ ස්වරස ඉතා හොඳයි. මෙහෙම ගන්න જાති තියෙනවා. එතකොට මේක සොරසේ කියලා මතක තියාගන්න. මොකද පොත්වල තියෙන සොරස කසාය කියලා. පාවට්ටා සොරසේ මීපැණි සමග දෙනු. එහෙමයි තියෙන්නේ. කෙලිම විදික්‍රියාවෙන් තියෙන්නේ. නේද? ඉඟුරු සොරසේ මීපැණි සමග දවසට දෙවේලක් දෙනු. එහෙමයි තියෙන පොත්වල. එතකොට අපි සොරසේ දැනගන්න එපේ. එතකොට සොරස කියලා කියන්නේ ඒකෙන්ම ගන්න ඉස්ම ටික. වතුර දාන්න බොහොම චුට්ටයි. එතකොට ඒක සොරස කසාය. ඊට පස්සේ අපිට තව තුනක් තියෙනවා. මේ ටිකත් කියලා දෙන්න නේද? අමාරු නැති වෙටි කට්ටියට. පාඩම ටිකක් දිගට යනවා. ඒක තමයි ප්‍රශ්නේ. මේ ඉක්මනට ඉවර කරන්නත් ඕනේ. හරි. කමන්නේ. මේ ටික උගන්වන්නත් එපේ නේද? ඊට පස්සේ ඊළඟ එක තමයි අපි සොරස ඉගෙන ගත්තා, ශීත කසාය ඉගෙන ගත්තා, පාන්ත right. ඊට පස්සේ දෙනවා ගෘත. ගෘත කියලා කියන්නේ දැන් මේක ලංකාවේ බොහොම ප්‍රසිද්ධ ගෘතයක් තියෙනවා. ඒකට කියනවා බ්‍රාහ්මී ගෘතය කියලා. බ්‍රාහ්මී ගෘතය. ගෘත කියලා කියන්නේ ගිතෙල්. ගිතෙල් ප්ලස් බෙහෙත්. බෙහෙත් කිව්වට මේක ස්වරසයක් ඈ. නේද? ගෘත හදන විදි තියෙනවා. දැන් හදන්නේ ඇත්තටම මේ ගිතෙල් වලට බෙහෙතුයි මේ බෙහෙත් වල තියෙන ස්වරසයයි ඊට පස්සේ තව උක් හකුරු හරි හකුරු වර්ග තියෙනවා පාවිච්චි කරන. ඒක දාලා රත් කරන පරිමාණයක් තියෙනවා. මේ වගුවන්න තමයි පරිමාණයක් තියෙනවා. ඒක හදලා ගත්තාම මේකට කියනවා ගෘත. නිකන් හැන්දෙන් කන ඒවා. හැන්දෙන් කන. මේ බ්‍රාහ්මී ගෘතේ පාවිච්චි කරන්නේ එකක් බුද්ධි වර්ධනය වෙන්න සහ ලස්සන වෙන්න. බ්‍රාහ්මී ගෘතේ මිටඩීව තියෙනවා. නේද? බ්‍රාහ්මී කියලා කියන්නේ සංස්කෘතෙන් ගොටු කොළ වලට. බ්‍රාහ්මී ගෘතේ තියෙන ගොටුකොළ ස්වරසය. ගොටුකොළ ස්වරසය ගෘත විදිහට හදාගත්තාම අවුරුදු 100ක් වුණත් තියාගන්න පුළුවන්. ගෘතත් පරණ වෙන තරමට ගුණයි. පැරණි වෙන තරමට ගුණයි. එතකොට බ්‍රාහ්මී ගෘත මොකද ගොටුකොළ ගොඩක් කල් තියාගන්න බෑනේ. ඒකනේ ඉස්සර කට්ටිය කරේ මේකෙන් ගෘත හදලා කල් තියාගන්න. මේක හරිය ගුණයි. ඔය මේ පාඩම් කරන දරුවන්ට එහෙම දෙන්න හොඳයි. අතිශයින්ම බුද්ධි වර්ධකයි. එතකොට අපේ ඇස්වල කාන්තිය ඇති කරනවා, අපේ ඇඟේ රසායනය ඇති කරනවා. රසායනය කියලා කියන එකෙන් ඔබ මතක තියාගන්න අපේ ශරීරය සම්පූර්ණයෙන්ම රසායනය කියන එක මතක තියාගන්න ලේසිම ක්‍රමය තමයි මහලු බව නැති කිරීම. නෑ. නෙගටිව් ඕනේ නෑනේ. තරුණ බව ඇති කිරීම. රසායනය කියන්නේ ඒකට. තරුණ බව ඇති කිරීම. වයසට යන එක නතර කරන එක. ඒක රසායනයි. ඉතින් බ්‍රාහ්මී ගෘතේ. තව જાති තියෙනවා.
එතකොට ගෘත කියලා කියන්නේ ගිතෙල් එක්ක හදා ඒවා මේ සොරසේ අරගෙන ඒවා සංස්කරණයට පාවිච්චි කරලා අපි හදාගන්න බෙහෙතට ගෘත කියලා කියනවා. එහෙනම් ගෘත වර්ග ගොඩක් තියෙනවා. ඒවා ඉතින් අපිට මේ කොස්මෙටොලොජි එකේ ලොකුවට ගෘත ගැන ඉන්නේ නැහැ. ඊවට ඉතින් මෙඩිසින් කරන්න වෙනවා. නැත්තම් මම ඔබට පොත් ටික දෙන්න. පොත් ටික කියවන්න. දැනට ඔබේ මේ ස්ටුඩන්ට් account එකට මම පොත් ටිකක් දාලා තියෙනවා. ද්‍රව්‍ය මූලධර්ම කියලා පොතක් දාලා තියෙනවා. යෝගාරණවය කියලා පොතක් දාලා තියෙනවා. ඊට පස්සේ ආයුර්වේද මූලධර්ම කියලා පොතක් දාලා තියෙනවා. කුළුබඩු වර්ග ගැන පොතක් දාලා තියෙනවා. තව එකක් දැම්මා. කොහමරි පොත් පහක් දාලා තියෙ ඔබේ ස්ටුඩන්ට් account එකේ. ඒකේ බලන්න. ඒක ඩවුන්ලෝඩ් කරගෙන තියාගන්න. ඩවුන්ලෝඩ් කරලා මේ පුළුවන් නම් ඔය Google එකට හරි අප්ලෝඩ් කරලා තියාගන්න. අපේ එකෙත් හැමදාම තියෙයි බය වෙන්න දෙයක් නැහැ. කියවන්නේ ඒවා හිමින් සැරේ දවහර චුට්ට එක පිටුව ගන්න හරි කියවන්නේ. ඒක තමයි අපි ඇසූ පිරූ තැන් ඇති අය වෙන්නේ. මොකද මේ පන්තියෙන් හැමදේම ඔබට අහු වෙන්නේ පොත් වලින් ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඒක කියවන්න පටන් ගන්න. right. ඊට පස්සේ ගෘත ගැන කතා කරා. අපි ඊට පස්සේ කතා කරමු තෛල. තෙල් ගැන කතා කරමු. තෙල් වර්ග නම් අපි දන්නවනේ. තෙල්. හරි. තෛල. තෛල කියන්නේ තෙල්. බෙහෙත් සංස්කරණය කරන තව ක්‍රමයක්. මේක වෙන්නේ මෙහෙමයි. දැන් ඔය ගොඩක් අපි කඩෙන් ගන්න තෙල් වර්ග නේද? අපි හිතමු මොනවද? රුංගාමලක තෛලය, පාටාදී තෛලය, මොකද්ද? සරසපාදී තෛලය, එහෙම ගොඩ කුමාරී තෛලය, චන්ද්‍රකාන්ති තෛලය, එහෙම જાති තියෙනවා ඔබ පාවිච්චි කරන්නේ. තෙල් ගැන කියලා දෙන්න වෙන්නේ. හරි. එතකොට මේ තෙල් වර්ග මේ තෙල් වර්ග කියන්නේ බොහෝ වෙලාවට මේකේ මූල තෙල් වර්ගය කියන්නේ තල තෙල්. තල තෙල් වලට එකතු කරනවා ස්වරසය. අපි මොනවා හරි දාන ශාකවල ශාක වර්ගවල සරසය එකතු කරලා මේක රත් කරන්න ඕනේ ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණය රත් කරාට පස්සේ මේකේ තියෙන වතුර ගතිය අයින් වෙලා තෙල් විතරක් ඉතුරු වෙනවා. තෙල් සහ බෙහෙත් ටික විතරක් ඉතුරු වෙනවා. වතුර අයින් වෙනවා. ඔබට මේ ප්‍රැක්ටිකල් වලදී තෙල් හිඳින්න කියලා දෙනවා. ඒ හින්දා ප්‍රැක්ටිකල් වලට කොහොම හරි නිවාඩුවක් දාලා එන්න. තෙල් හිඳින්න ඉගෙන ගන්න ඕනේ. මොකද ඔය ඒක උගන්වන්නේ විශේෂ හේතුවක් තියෙනවා. දැන් උදාහරණයකට ඔබට පාවිච්චි කරන්න තියෙන ඔය මේ ශිරෝධාර එහෙම දන්නවනේ. අර මේ ඉන්ටර්නෙට් එකේ තියෙන්නේ අර මේ උඩින් මෙහෙම තෙල් භාජනයක් එල්ලලා යටින් එක්කෙනෙක් තියලා මේ මෙතෙන්ට තෙල් වැටෙන්න එහෙම දාන්නේ. ඔය ඉන්ටර්නෙට් එකේ තියෙන ආයුර්වේද කිව්වොත් ඒක තමයි එන්නේ. ඒකට අපි කියන්නේ ශිරෝධාර කියලා. ඒවට එහෙම පාවිච්චි කරනවා අපි ඔය චන්ද්‍රකාන්ති කියලා තෙල් එකක් තියෙනවා. චන්ද්‍රකාන්ති පාවිච්චි කරනවා. එහෙම පාවිච්චි කරන තෙල් වර්ග තියෙනවා. කඩේ ගන්න තියෙන ඒවා ගැන අපිට කිසිම විශ්වාසයක් නැහැ පෞද්ගලිකව. මට නම් මං ඇතුළු මේ වෛද්‍යවරු හෝ කාටවත් එහෙම විශ්වාසයක් නැහැ. මොකද කඩේ තියෙන තෙල් පාවිච්චි කරාට ගුණයක් නැහැ කියලා අපි දන්නවා. ඒ නිසා ඔබ රූපලාවන්‍ය ශිල්පියෙක් නම් හෝ ඔබ ප්‍රොඩක්ෂන් කරන කෙනෙක් නම් හෝ ඔබ වෛද්‍යවරයෙක් නම් හෝ ඔබ කවුරු වුණත් ඔබේ තෙල් ටික ඔබ හිඳගන්න එක ඇඟට කුණයි. ඉතින් තෙල් ටික හිඳගත්තාම අවුරුදු 4-5කට ඇති. එක සැරයක් හිඳගත්තාම ඉතින් ඇතිනේ. ඒක සැරේ ටිකක් වැඩියෙන් හිඳ ගන්නවා. එතකොට ප්‍රශ්න ඉවරයි. දැන් ඔය මේ වෙද මහතුරු ගොඩක් ඒගොල්ලන්ගේ තෙල් තමන් හිඳ ගන්නවා. කැඩුම් බිඳුම් වෙද මහතුරු තමන්ගේ තෙල් ටික තමන් හිඳ ගන්නවා. නේද? ඔබටත් ඉතින් ඒව කරන්න වෙයි. ඉතින් තෙල් හිඳින්න කියලා දෙනවා. මේක වෙන්නේ තල තෙල් තමයි ප්‍රධාන මූලද්‍රව්‍ය. ඒකට සොරසය දාලා ඒකේ වතුර ටික අයින් වෙනකන් හරි. ඒකේ වතුර ටික අයින් වෙනකන් ඒක රත් කරන පරිමාණයක් තියෙනවා. මොකද වැඩි වුණොත් එහෙනම් මේක පිච්චෙනවා. ඒක රත් කරාට පස්සේ අපි ගන්නවා වෙන් කරලා අපි ඒකට කියනවා තෙල්, තෛල. මොකද අපි කලින් සංස්කරණ වලදී කතා කරේ ජලයනේ අපේ මූලද්‍රව්‍යය ජලය. ජලයට තමයි අපි ඖෂධ එකතු කරන්නේ. මොකද ජලයට ශක්තිය තියෙන ඖෂධවල තියෙන මේ ඖෂධ ටික එක්ස්ට්‍රැක්ට් කරලා ඒකේ තියෙන ප්‍රධාන ටික ජලයට ගන්න එයාට හැකියාව තියෙනවා. ඒ වගේම තල තෙල් වලටත් පුළුවන්. තල තෙල්. මේවටත් පුළුවන් බෙහෙතක තියෙන දේවල් එයාට ගන්න. ඒ වගේ තව එකක් තියෙනවා ගන්න. අපි ඊට කියනවා මොනවද? ඔන්න මතක නැතුණා. හරි. මතක් වෙයි.
මකරත්වජේ මහද රසදිය right රසදිය මේව තමයි ආයුර්වේදයේ ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන මේ මූලාශ්‍රය නෙමෙයි බේස්මන්ට් නේද බේස්මන්ට් ප්‍රධාන බේස් එකේ තියෙන ද්‍රව්‍ය වතුර පාවිච්චි කරලා අපි කලින් කියපු ටික හදනවා සීත කසාය පාන්ට කසාය ක්ෂීර කසාය නෙමෙයි ඔව් ඒ ටික පාවිච්චි කරනවා මේ එතකොට ගෘත තෛල දෙකම හදන්නේ තෙල් පාවිච්චි කරලා මොකද තල තෙල් වලට ගිතෙල් වලට ගන්න පුළුවන් මේ ද්‍රව්‍යයක තියෙන දෙයක් එළියට ඊට අමතරව රසදිය මේ රසදිය කියන්නේ හරි ෂෝක් මාත්‍රකාවක් ඉස්සරහට ඕගලන්ට එන්නේ මම මේ පොත් ටික දෙන්නම් කියවන්න ඒක ඉතින් ඇත්තටම මෙඩිසින් වල තමයි උගන්වන්නේ නමුත් පොත් කියවලා ඔබට මේ දැනුම ගන්න පුළුවන් මේ ඒ කියන්නේ දැන් රසදියට පුළුවන් උදාහරණයකට රසදිය ටිකක් අරගෙන ඒ රසදිය ශෝධනය කරන ක්‍රමයක් තියෙනවා රසදිය සුද්ධ කරන ක්‍රමයක් අමුවෙන් රසදිය සුද්ධ කරන්න නැතුව පාවිච්චි කරොත් එහෙම අතිශයින්ම විසයි රසදිය සුද්ධ කරලා ගත්තාම අතිශයින්ම ගුණයි අමෘතේ වගේ එතකොට රසදිය සුද්ධ කරලා අරගෙන ඒක අපි හිතමු හෙම්බිරිස්සාවට හැදෙන බෙහෙත් ටික එක ඇඹරුවා කියලා. ඕකෙන් කන් හැන්දෙන් එකක් දුන්නාම හෙම්බිරිස්සාව හොඳ වෙනවා. ඊට පස්සේ අපි ඒ රසදිය ටිකම අරගෙන අපි හෙම්බිරිස්සාවත් එක්ක අඹරපු ටික. ඒ ටිකම අරගෙන අපි උණ හැදෙන බෙහෙත් ටිකත් එක්ක ඇඹරුවා කියන්නකෝ. ඒකන්දල ඒකෙන් කන් හැන්දයක් දුන්නොත් එහෙම හෙම්බිරිස්සාව තියෙන එක්කෙනාටත් හොඳ වෙනවා. උණ තියෙන එක්කෙනාටත් හොඳ වෙනවා. ඒ ටිකම අරගෙන අපි ආපහු ඇඹරුවා කියන්නකෝ අපි හිතමු උණයි හෙම්බිරිස්සාව ඔලුකෙක්කුම තියෙන බෙහෙත් ටිකත් එක්ක. ඒකෙන් කන් හැන්දක් දුන්නාම හෙම්බිරිස්සාවත් හොඳ වෙනවා. උණත් හොඳ වෙනවා ඔලුවෙක්කමත් හොඳ වෙනවා. ඔහොම ඉතින් මේ රසදිය අමරන්න පුළුවන් ඕන තරම් බෙහෙත් වට්ටවරු දාලා අමරන්න පුළුවන්. එහෙම අමරුවාම සමහර ඔය වෙද මහතුරුණක තියාගෙන ඉන්නවා ඉතින් අමරලා සෑහෙන ගණන් ඉතින් කන් හැන්දක් දුන්නාම සමහර වෙලාවට ලෙඩාගේ තියෙන ඕන ලෙඩක් හොඳයි. ඉතින් ඒ වගේ ලොකු මේ හැකියාවක් රසදියට තියෙනවා. අපි ඕකට මේක වෙනම මාතෘකාවක් මේ ආයුර්වේදයේ තියෙන හරි ලස්සනයි ඉතින් චුට්ටයිනේ. දැන් මොකද මේ වතුර ගත්තොත් එහෙම මේ අඬු කෝප්පෙන් භාගයක් තියෙනවා. කට්ටිය බොන්න කැමති නෑ. තල තෙල් ගත්තොත් තෙල් වර්ග ගත්තොත් එහෙම තෙල් ඔලුවේ ගන්නයි. එහෙම ප්‍රශ්න මහ කොට නෙමෙයි. රසදිය ගත්තොත් එහෙම කන් හැන්දෙන් එකයි. චුට්ටයි. ඇත්තට පේන්නෙත් නෑ. හැබැයි ඕකෙන් දුන්නා ලෙඩ හොඳ එකක්. හරි ප්‍රසිද්ධයි ඒකින්ද. අපි ඉතින් ඉගෙන ගමු ඉස්සරහට. ඕවා අතාරින්න එපා කවුරුවත් මේ කියන ඔක්කොම මම මෙච්චර જાති කියලා මේ ඔබේ උනන්දුව ඇති කරන්නේ. මේක අල්ලගෙන යන් තව දැන් අපි පටන් ගත්ත විතරයි කොහොමද ආරම්භයේ අපේ උද්‍යෝගය හරි හොඳයි ටික ටික යද්දි මේ උද්‍යෝගය මෙහෙම පහළට යනවනේ. මෙහෙමනේ යන්නේ ඔහොම යන්නේ. මේක නතර නොකර මේ ගානට යන්න ඕන නිසා තමයි මම මෙච්චර જાති කියන්නේ. ඒතකොට මේ මං කියන හැම එකක්ම ආයුර්වේදයේ ඇතුළු පෙරදිග අපරදිග මේ දෙපැත්තෙම තියෙන මේ අපි ඒකට කියන්නේ සාම්ප්‍රදායික ඥානය කියන්නේ මහා සාගරය වගේ. මේක ඉවර වෙන්නේ නැහැ. කොච්චර ඉගෙන ගත්තත් හරි ලස්සන රහතෙන් තියෙනවා. අපි ඉතින් ඒව ඉගෙනගෙන ඔබ කවදා හරි මහා ප්‍රඥේ උගතෙක් ඇසූ පිරූතෙන් ඇති කෙනෙක් මේ ඒ කියන්නේ ඔබ නිකන් දැනුම් ගබඩාවක් පුස්තකාලයක් වෙන්න ඕන. එදාට තමයි ඔබ දිනුවා කියන්නේ. එහෙම නැත්නම් මේක උඩින් අතපත ගාලා මේවත් එක වැඩ කරන්න බෑ. වැඩ කළා තේරුමක් නෑ. එහෙම වැඩ කරන අය තමයි වට්ටෝරුව එහෙම එළියට දෙන්න බය. මොකද එක වට්ටෝරුවයි තියෙන්නේ. ඕක දුන්නොත් එහෙම ආයෙ එකක් හදාගන්න දන්නෙත් නෑ. හරි ප්‍රශ්නේ. ඒකද දෙන්නේ නැහැ. තියාගෙන ඉන්න ඔහම හංගගෙන වට්ටෝරුව ටික. මේක දෙන්නේ නැහැ. මේක අපේ පාරම්පරික රහසක් කියලා. එහෙම බය වෙන්න ඕනේ නෑ. ඔබ ළඟ වට්ටෝරුව 100ක් තියෙනවනේ 100ම දෙන්න. ඔබ දන්නවා ඊළඟට කෙනෙක් ආවම ඔබට 101 හදන්න පුළුවන් කියලා. එතෙන්ට අපේ හැකියාව, අපේ ශක්තිය, අපේ දැනුම දිනු වෙන්න ඕනේ. එතකොට තමයි අපි සැබවින්ම මේ ගමන ඉස්සරහට යනවා වෙන්නේ. ඉස්සරහට ගමන් කරන්නේ. රයිට්. එහෙනම් ඔන්න තෙල් ගැන කතාව ඉවරයි. ඊට පස්සේ අපි කතා කරා තෙල් කතා කරා රයිට්. ඊට පස්සේ ඊළඟ එක චූර්ණ. චූර්ණ කියන්නේ කුඩු. මේක සංස්කෘත වචනේ මේක සිංහල වචනේ. කුඩු. මේ කුඩු කිව්වහම සෑහෙන જાති මතක් වෙනවනේ. කුඩු. එහෙම නැත්නම් පවුඩර්. හරි. එතකොට මේ චූර්ණ කියලා කියන්නේ මෙහෙමයි. දැන් අපි හිතමු අරලු වගේ දෙයක් ඕක තම්බලා ගන්න කැමති නැත්තම් අරලු ටික හොඳට කුඩු කරලා
ඒ කුඩු ටික බොන්න දෙන්න හෝ ගාන්න දෙන්න හෝ පාවිච්චියට ගන්න පුළුවන්. මොනවා හරි බෙහෙත් ද්‍රව්‍ය ටිකක් හොඳට කුඩු කරලා ගත්තාම ඒකට අපි කියනවා චූර්ණ කියලා. ඉතින් බෙහෙත් ද්‍රව්‍ය කුඩු කරලා උදාහරණයකට අපි ගත්තොත් එහෙම දැන් අපි ගත්තොත් උණට බෙහෙතම ගන්නගේ උණට අපි ගන්නවා මොනවද දේවදාර කොත්තමල්ලි නේද වියලිංගුරු ඊට පස්සේ එළබටු ඊට පස්සේ කටු එල්බටු නේද කඩේ පස්පංගුව කියලා තියෙන්නේ මේක නේද නැත්නම් ඔබට කඩෙන් ගන්න ඔය මේ වාත් එකක් විදිහට හදපු කසායක් විදිහට ගන්න නම් නාගරාදී පංචකය කඩේ ගන්න තියෙන බෝතලේ ඕක අරගෙන ඕකෙන් මේ සැන්දි දෙකක් උදේට දෙකක් හවසට බිව්වනම් හෙම්බිරිස්සාව උණ ඔක්කොම හොඳයි නේද මේ දවස්වලදී හෙම්බිරිස්සාවේ ඔය මේ කොවිඩ් තත්ත්වෙ එහෙම තියෙනවනම් හෙම්බිරිස්සාව හැදෙයි කියලා බයක් එහෙම තියෙනවනම් ඔය හැරි කොවිඩ් රෝගියෙකුට නිරාවරණය වුණා කියලා එහෙම බය හිතෙනවනම් ඔබ ගෙදර ගිහින් තියාගන්න මෙන්න මේ බෙහෙත් වර්ග දෙක මේ බෙහෙත් වර්ග දෙක ගෙදර ගිහින් තියාගන්න එක තමයි නාගරාදී පංචක වාතය නාගරාදී පංචක වාතය මේක අර්ක කියලා තියෙනවා අර්ක දෙකම හොඳයි වාත කියලා කියන්නේ කෂාය අර මේ වාත හදන ඒක සංස්කරණ විදියක් ඒක ඉස්සරහට එනවා එතකොට අර්ක කියලා කියන්නේ ස්පිරිට් කියන එක ඒක වෙනම එනවා ඒ සංස්කරණ විදි ඉස්සරහට එනවා හරි නාගරාදී පංචක වාතේ ඊට පස්සේ දාරු පර්පටාදී වාතය හරි මේ දෙක ගෙදර අරන් තියාගෙන නාගරාදී පංචකයෙන් මේස හැඳි එකයි දාරු පර්පටාදීන් මේස හැඳි එකයි බොන්න එක ඔච්චරද උදේටයි හවසටයි මේක බිව්වනම් සියල්ල හොඳයි ඇත්තටම කොවිඩ් තිබ්බත් දවස් 3කින් හොඳ වෙනවා මම කටියට දීලා තියෙනවා අද්දුටුවේ ප්‍රත්‍යක්ෂයි මෙතන මේ සාක්ෂියරත් කට්ටිය වන්දි ඉන්නවා ඒකින්ද මේ කියන්න පුළුවන් කොවිඩ් හොඳ වෙනවා අනිත් ඒවත් හොඳ වෙනවා විශේෂයෙන්ම මේ හෙම්බිරිස්සාව උණ කෑස්ස මොනවා නිකන් හෙම්බිරිස්සාවක් හැදීගෙන එනකොටම නාගර පහෙන් මේ සැඳි එකයි දාරු වලින් මේ සැඳි එකයි දුන්නනම් හොඳයි නිකන් අඩු නෑ වගේන හවසරක් දෙන්න හොඳයි ආයෙ ඕනේ එතන රයිට් ඇතිනේ අමතර දේවල් නේ හරි එතකොට චූර්ණ කියලා කියන්නේ කුඩු පවුඩර් අපි පාවිච්චි කරන බෙහෙත් ද්‍රව්‍ය කුඩු කරලා පාවිච්චි කරනවා නම් අපි ඒවට චූර්ණ කියලා කියනවා චූර්ණ බොන්න දෙනවා නම් ඇඟ ඇතුළට දෙනවා නම් ඒකේ පරිමාණය වෙන්නේ තේ හැඳි භාගයයි තේ හැඳි භාගයයි මේක තමයි පරිමාණය එතකොට දැන් ඔබ කඩේ ගත්තොත් එහෙම කඩේ තියෙනවා ආයුර්වේදයේ දැන් තියෙනවා පෙති ආයුර්වේද පෙති හදලා තියෙනවා පෙත්තක් ගත්තොත් එහෙම උඩ පේනවා දැන් ඔය මේ මොනවාද කයිෂෝර ගුග්ගුලු කියලා තියෙනවා යෝගරාජ කියලා තියෙනවා මෙන්න මෙච්චර විතර ලොකුයි දැන් සාමාන්‍ය අපිට පැනඩෝල් පෙත්ත බීලා පුරුදු වෙලා පැනඩෝල් පෙත්ත වගේ දෙගුණයක් ලොකුයි ඔය මේ ආයුර්වේද පෙත්ත ඒකේ මේ මුකුත් ඔය එක්ස්ට්‍රැක්ට් කරපු අනම්මනම් මුකුත් නැහැ ඒකේ තියෙන කෙලින්ම කුඩු ටික ගත්තා කුඩු ටික අරගෙන ඕක මේ බයින්ඩ් කරන්න ඒ කියන්නේ ඕක බැඳලා තියාගන්න පාවිච්චි කරන්න බොහෝ වෙලාවට බෙලි ගෙඩිය සාරු බෙලි ගෙඩිය නේද බෙලි ගෙඩිය අර ඇලෙන ඉටි වගේ තියෙන්නේ ඉටි ඕක තමයි පාවිච්චි කරන්නේ මේක පාවිච්චි කරලා ඕක හැමම මැෂින් එකේ තියලා තද කරලා පෙති විදිහට එවනවා ඒකේ තියෙන කුඩු විතරයි ඒකේ මොකුත් ප්‍රශ්න නැහැ රයිට් එතකොට මේකට කියනවා චූර්ණ ඊට පස්සේ හරි ඊට පස්සේ අපි කතා කරා චූර්ණ කල්ක රයිට් තව එකක් තියෙනවා ඒ තමයි කල්ක දැකලා ඇති නේද කල්ක වර්ග දැන් ඔය අපි නිතර ඔය පාවිච්චි කරන රත් කල්කය නේද අපි දෙසඳුන් කල්කය කියලා කියනවා නවරත්න කල්කය බුද්ධ රාජ කල්කය එහෙම කල්ක වර්ග තියෙනවා අපි පාවිච්චි කරන
මේ කල්ක හදන්නේ බෙහෙත් ද්‍රව්‍ය ටික අමුවෙන් අරගෙන ඒ ටික අඹරලා මේක රත් කරන ක්‍රමයක් තියෙනවා. ඒ විදිහට රත් කරලා සමහරලාට රත් කරන්නේ අඹරනවා විතරයි. නේද? අඹරනවා විතරයි. ඒ සංස්කරණ විදි ගොඩාක් තියෙනවා කල්ක හදන. නේද? අඹරලා හෝ රත් කරලා හෝ දැන් චූර්ණ ගත්තොත් එහෙම චූර්ණ තියෙන්නේ වියලිවනේ. කල්ක තියෙන්නේ තෙතට. ඒක තමයි වෙනස. එතකොට බෙහෙත් ද්‍රව්‍ය අඹරලා ගත්ත මේ වෙනම අපි ඒකට කියන්නේ අඹරලා ගත්ත නිකම් මුකුත් ඕනේ මේ ඔබ මොනවා හරි කොළ ටිකක් මෙහෙම අඹරලා කොළ ගුලියක් මෙහෙම ගත්තොත් එහෙම අඹරපු මේ ඔය මිරිස් ගුලිය වගේ මේ මිරිස් ගලේ මිරිස් අඹරන්නේ ඒ ගන්න ගුලිය කල්ක හරි ඒ වගේ මේ හදන ආයුර්වේදයේ එහෙම දේවල් තියෙනවා ඒක මේ තියෙන්නේ බොහෝ දුරට ගිතෙල් තල තෙල් ඒවත් එක මිශ්‍ර වෙලා තියෙන්නේ එතකොට ඒව පාවිච්චි කරනවා කල්ක විදියට right එතකොට අපි ද්‍රව්‍ය සංස්කරණ වලට අදාළ සංකල්ප මෙතනින් ඉවර කරනවා. ඊට අමතරව තව පොඩි දේවල් ටිකක් තියෙනවා අපිට මේ. තව විනාඩි 5ක් විතර තියෙන හින්දා මම ඒකත් කියන්නම්. මේවා ඔබට සිලබස් එකේ නෑ. මේ ඒ ටික නෑ. මේවා එන්නේ ඇත්තටම ඔතනින් එහාට ලොකු වැඩ කරද්දි තමයි එන්නේ. නමුත් ඉතින් කියන්න දැනගන්න එක හොඳයි නේද? එක තමයි ක්වාත කියලා වචනයක් තියෙනවා. ක්වාත. දැන් අපි ඉගෙන ගත්තනේ මේ ශාකයක තියෙන සාර ගුණය එළියට එනවා වතුරට එනවා නේද ජලයට එනවා ඊට පස්සේ තෙල් වලට එනවා තල තෙල් වලට එනවා ඔව් මේ දෙක විතරනේ ඔබට විශේෂ නිර්දේශය මේ දෙක විතරයි තියෙන්නේ ඊට අමතරව මම ඉගෙනුවා රසදියට එනවා තව එනවා මධ්‍යසාර වලට එනවා නේද මේක හදන ක්‍රමයක් තියෙනවා එතකොට මේ හතර තමයි අපි එළියට ගන්නේ සාමාන්‍යයෙන් ශාකසාර එළියට ගන්න ක්‍රමය මේ ක්වාත හදන්නේ එහෙම ක්‍රමයකට ක්වාත කියලා කියන්නේ දැන් අපි හිතමු ඔය මං කියපු නාගරාදී පංචික ක්වාතේ වගේව හදන්නේ එහෙම කියලා මේකේ මේ මත් වෙන જાති නෑ හොඳේ මධ්‍යසාර කිව්වට මේ ඒ කියන්නේ අපේ කට්ටිය පාවිච්චි කරන මධ්‍යසාරයි ආයුර්වේදයේ තියෙන මධ්‍යසාරයි දෙකක් වර්ග දෙකක් එතකොට ක්වාත මේක වෙන්නේ අපිට ඕනි කරන බෙහෙත් ද්‍රව්‍ය ටික තලලා මේ වගේ මුට්ටියකට දාලා මේකට වතුර පුරවලා මේකට දානවා මලිත මල් නේද අවශ්‍ය වුණොත් දාන උක් සකුරු අවශ්‍ය වුණොත් උක් කකුරු දාලා මේකට උඩින් තව මෙහෙම මේ භාජනයක් තියලා මේක මැටි වලින් සීල් කරනවා. මැටි වලින් සීල් කරලා වලක් කපලා ඒ වල ඇතුළට දාලා පස් වලින් වහනවා. වහලා මාස 1කින් දින 30කින් ගොඩ ගන්නවා. ගොඩට අරගෙන පෙරලා ගත්තාම ඒකට අපි කියනවා ක්වාතය කියලා. හරි? සාමාන්‍යයෙන් බොහොම වේගෙන් වැඩ කරන ඊටාම ඉක්මනින් ලෙඩ හොඳ වෙන සහ ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන් බොහොම සුළු මාත්‍රාවක් කින් ලොකු වැඩක් කරන්න පුළුවන් බෙහෙත් වර්ගයක් ක්වාත. කඩේ තියෙන බෝතල් විදියට ක්වාත් වර්ග. දැන් ඔබ කසාය දම්බන්නනේ කම්මැලි. දැන් ක්වාත විදියට තියෙනවා කඩේ. අරන් බොන්න පුළුවන්. right. එතකොට ඊට පස්සේ ක්වාත ඊට පස්සේ දෙන අරිෂ්ඨ කියලා જાතියක්. අරිෂ්ඨ. කට්ටිය සෑහෙන මේ ප්‍රශ්නක් දානවනේ මේ අරිෂ්ඨ බිව්වහම වකුගඩ නරක් වෙනවා එහෙම ප්‍රශ්න තියෙනවනේ. ඔය එක සැරයක් ඔය මේ එහෙම ප්‍රශ්නයකදී මේ අපේ වෙද මහත්තයෙක් අරන් ගියා අර දසමූල අරිෂ්ඨයේ තියෙන දසමූල අරිෂ්ඨයේ බෝතලයකුයි පැනඩෝල් කාඩ් එකකුයි ගෙනිච්චා. අරන් ගිහිල්ලා කිව්වා මම මේ දසමූල අරිෂ්ඨයේ බෝතලයේම බොනවා. ඔතන කවුරු කෙනෙක් ඉන්නවනම් මේ පැනඩෝල් කාඩ් එක බීලා පෙන්නන්න කියලා බෑ නේද දසමූල අරිෂ්ඨයේ බෝතලයක් කියලා කියන්නේ දැන් ඒකේ පරිමාණය කියන්නේ මේ සැඳි දෙකයි එතකොට අවශ්‍ය ප්‍රමාණය වගේ 40 ගුණයක් දසමූල අරිෂ්ඨයේ බෝතලයක්
එතකොට පැනඩෝල් කාඩ් එකක තියෙන්නේ මම දන්න තරමින් පෙති 20ද 10ක්ද මන්ද තියෙන්නේ. පොඩි ගාණක් කොහොම හරි අවශ්‍ය පරිමාණයෙන් 10 ගුණයයි. හැබැයි අපේ 40 ගුණය බොන්න පුළුවන් අපේ ඇඟට මොකුත් වෙන්නේ නැහැ. 10 ගුණය බොන්න බෑ මිනිස්සු මැරෙනවා. ඒක තමයි ඔබේ තියෙන වෙනස. ඔය කෙන වැඩි කතා කරන්න හොඳ නැහැ. ඊට පස්සේ මට මේ පාඨමාලාව කරගෙන යන්නත් නැති වෙයි අපිට ඊට පස්සේනේ. හරි. ඒකෙන්ද ඉතින් මේ ඇත්තටම ලංකාවේ බොහෝ දෙනෙක්ගේ වකුගඩු නරක් වුණේ මේ අරිෂ්ඨ වලට නෙමෙයි. ඒක වෙන කතාවක්. අපිට ලොකු ගණන්දර. මේ අපි විලාවක ওই විවෘත විලාවක ওই ප්‍රැක්ටිකල් වලට හිම ආපු විලාවක ඕවා ගැන කතා කරමු. ඒකට වෙන හේතු ගොඩාක් තියෙනවා. ඖෂධ කියන්නේ කෙලින්ම දේශපාලනය නේද? දේශපාලනය. ඒක ලොකු කතාවක්. ඒ හින්දා කමක් නැහැ. අපි ඉස්සරහට මේ මොකද වාත වලට වැඩි අරිෂ්ඨ හරි හොඳයි. ඒකින් බොහෝ ලෙඩ බොහොම ඉක්මනින් හොද කරන්න පුළුවන්. හැබැයි අරිෂ්ඨ පෙරලා ගන්න. අර බටෙන් පෙරලා ගන්න අරිෂ්ඨ. ඊට අමතරව තියෙන අර්ක කියලා જાතියක්. අර්ක. වාතයට වැඩි අරිෂ්ඨයේ සැර වැඩි, අරිෂ්ඨය වැඩි අර්කයේ සැර වැඩි. එතකොට අර්ක කියලා කියන්නේ ඒත් අර පෙරලා ගන්න එක අරිෂ්ඨයට වැඩි ස්පිරිට්. දැන් ඔය මේ අසමෝදගම් වගේ අසමෝදගම් කියන්නේ අර්කයක්නේ. අසමෝදගම් කියන මේ ගස්වල තියෙන මේ ගිඩි වර්ග පාවිච්චි කරලා ඒක පෙරලා ගත්තාම ඒක අර්කයක් වෙනවා. මේ ගුණ විතරයි 아무තු සැරක් විතරයි තියෙන්නේ. පාට අනම්මනම් මුකුත් නැහැ. අර්ක. එහෙම ඉතින් තව ගොඩක් ක්‍රම තියෙනවා. සංස්කරණය කරන. ඔබට අදාළ වෙන්නේ හැබැයි ජලය, තෛල මේ දෙකත් එක්ක කරන සංස්කරණ විදි තමයි ඔබට ගොඩක් අදාළ වෙන්නේ. මොකද ලෝකේ වැඩියෙන්ම පාවිච්චි කරන්නේ වැඩියෙන්ම ಗುಣ දෙන්නේ අපිට ගොඩක් පහසුවෙන් කරන්න පුළුවන් වෙන්නේ මේ දෙක නිසා. ඒක ගෙදර මට්ටමින්, හෝම් මට්ටමින්, ඔබේ ව්‍යාපාර මට්ටමින් කරන්න පුළුවන්. මේ වලත් ඉතින් ව්‍යාපාර මට්ටමින් මැෂින්ස් හදාගෙන කරන්නත් පුළුවන්. ඉතින් ඒවට මැෂින්ස් එහෙම හදන අයත් ලංකාවේ ඉන්නේ. ඉතින් මේ ටික තමයි தත්ත්වය. එතකොට අපිට අද මම මීට වැඩි පාඩම කරන්න නම් හිතාගෙන ආවා. හැබැයි ඉතින් මෙතනින් නතර වෙන්න වෙනවා. දැන් 8:00මාරයි. එහෙනම් අදට අපි පාඩම නතර කරනවා. ආපහු අපි හම්බෙනවා අද පොඩ්ඩක්. හරි. අපි ආපහු හම්බෙනවා සෙනසුරාදා. සෙනසුරාදා මම පන්ති කරන්නේ. මේ පාඩමේ ඊටු ටික කරමු. එතකොට ඒ අතරේ ඔබේ ස්ටුඩන්ට් account එකට එහෙම පොඩ්ඩක් log වෙලා බලන්න. අමාරු වුණොත් එහෙම පොඩ්ඩක් අපිට කතා කරන්න. ඊටර මේ කරන වීඩියෝ ටිකත් අපි එතෙන්ට දානවා. ඊට අමතරව මේ ඔබ ඉල්ලන්න ඔබට බැරිලාවත් ඉතින් හොයාගන්න බැරි වුණොත් එහෙම WhatsApp එකෙන් හරි ඔබට එවන්න. මේ ටිකත් එක්ක අපි වැඩ කරගෙන යන්න. සර් සෙනසුරාදා නේද ක්‍රිස්මස් කියලා ඉරිදට අපි කරනවා කිව්වේ? පොඩ්ඩක්. උනේ සෙනසුරාදා. ඔව් සෙනසුරාදා නත්තල් දවස. ඒ නිසා මේ සෙනසුරාදා පන්ති නෑ. thank you මතක් කරාට. පන්ති දෙන්නේ සර් ඉරිදා දාන්න නැතුව වෙන දවසක් දාන්නකො සර්. අපිට ක්‍රිස්මස් පාටි ඉරිදයි සෙනසුරාදා. එහෙමද? ඉරිදා දාන්න නැතුවනේ. අපි පොඩ්ඩක් ඔව් 25 26 සර් කොහොමත් පාටිස් තියෙනවනේ. ඔව් නේද? හරි. මම නැත්නම් පොඩ්ඩක් මේ සතිය කරන්නේ නැතුව ලබන සතිය කරමු සර්. මේ සතියක කරන්නේ නැතුව ගියොත් එහෙම අපිට ටිකක් පාඩුයි. මොකද මේ මට ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා සතියේ දවස් දෙක කරලත් මේ ටික ඔක්කොම ඉවර කරගන්න පුළුවන් වේද කියලා. සර් එහෙනම් සතිය දවසක දාමුද? සඳුදා හරි. සඳුදා හරි දැම්මොත් එහෙම අනිත් අයට කොහොමද දැන් නැගිටලුවක් තියෙයිද? රාත්‍රියේ ඉරිදා පහසුයි සර් මට නම්. ඉරිදා පහසුයි නේ. අපි බලමු. මේ සතිය විතරයි සර් ඉරිදා ප්‍රශ්න තියෙන්නේ. ඔව් ඒක හරි. අපි පොඩ්ඩක් කතා කරගෙන මේ අනිත් අයකත් කතා කරලා අපි පණිවිඩයක් දෙන්න. හරි සර්. ඒක ඉක්මනටම කියන්න. හරි. එහෙනම් අපි නැවත මුණ ගැහෙන තුරු හැමදිනාටම ආයිබෝවන්. මේ අද අහන්න මොන හරි ප්‍රශ්න එහෙම තියෙනවද? ඉතුරු වෙච්ච ඒවා? නැතුවේද නේ? හරි. තිබුණොත් අහන්න. බැරි වෙලාවක් දැන් මතක් වුනේ නැත්නම් WhatsApp එකෙන් හරි අහන්න. එහෙනම් අපි නැවත මුණ ගැහෙන තුරු හැමෝම හොඳින් වැඩ කරගෙන යන්න. පොත් ටිකක් චුට්ට කියවන්න ටයිම් එක හදාගන්න. ප්‍රශ්න තිබ්බොත් අපෙන් අහන්න. එතෙක් හැමදිනාටම ජය සතුට ප්‍රාර්ථනා කරමින් එහෙනම් නතර වෙනවා. හැමදිනාටම ආයුබෝවන්. දීර්ඝායුෂ වේවා. අපි නැවත හම්බ වෙමු ඊළඟ දවසේ. Thank you sir. Good night sir. Right.